තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම සෙන්සුරාදා දිනකම ඔය ඇත්තෝ අහන දහම් ගැටළු වලට පිළිතුරු ලබා දෙන සජීවී ධර්ම සාකච්ඡා වාරයේ 53 වන ධර්ම සාකච්ඡා වාරයයි අදත් මේ විදියට ආරම්භ කරන්නේ. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්සි සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම සෙන්සුරාදා දිනකම අඛණ්ඩවම ඔය ඇත්තෝ අසන දහම් ගැටළු වලට සජීවීව Facebook මාධ්‍ය ජාලය ඔස්සේ දේශනා කරන ලබන ඒ ධර්ම සාකච්ඡා වාරයේ 53 වන දහම් සාකච්ඡා වාරයයි අදත් ආරම්භ වුණේ. සත්පුරුෂ පින්වත්නි අදත් රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්වන්ත සාන්ති රන්තුංග මැතිණිය පින්වත් දූ දරුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ත තපෝවන ආරාණ සේනාසනයේ සිට අප සිත් අපරැකේ පඤ්ඤා සරපොඩි හාමුදුරන් වහන්සේත් අපි මේ විදිහට සම්බන්ධ වෙනවා. පුණ්‍යවන්ත ඔය ඇත්තෝ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අතිපූජනීය කල්යාණ මිත්‍රාණන් වහන්සේ ගොඩක් දෙමාපියන් කුඩා දරුවන් නැලවීමට මුසාබස් පවසයි. විවිධ සත්වයින්ගේ නම් පවසමින් ඒ වගේ විවිධ ආකාරයේ මුසා පවසා දරුවන් නලවයි. මෙම දෙමාපියන්ට අත්වන පාප කර්මයේ කුමක්ද? හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි වත්තුනෝවිත තංචේව විසංවාදන මානසං වායමතා පරිඥානං මුසාවාදස්ස චාතුරෝ. බොරු කියන සිල්පදේ කැඩෙන්නේ කියන කවුන ඇත්තටම බොරුවක් වීම. ඉතින් මව්පියෝ ළමයි නලවන්න තමයි. හැබැයි ඉතින් කියන කවුන ඇත්තටම බොරුවක් නම්. ඒ වගේම අනුන් රවටන අදහස, ඒ කියන්නේ තමන්ගේ දරුවන් රවටන අදහසක් නම් එතන තියෙන්නේ. ඒ වගේ මේ ඇඟවීමේ උත්සාහය තියෙනවා නම් ඒ දරුවෝ උනත් අසන දේ කිව්ව දේ තේරුම් ගත්තනම් ඒ විදිහට එතන මව්පියන්ට බොරු කීමේ සිල්පදේ කැඩලා තියෙනවා. එතකොට දෙමාපියන් කුඩා දරුවන් නලවන්න මේ බොරු කියනකොට විවිධ සත්වයින්ගේ නම් පවසමින් එහෙම කියනකොට ඒ විවිධාකාරයේ මුසාපවසා දරුවන් නලවනකොට මේකෙන් දෙමාපියන්ට බොරු කීමේ අකුසල කර්මය සිද්ධ වෙනවා. ඒ නිසා දෙමාපියෝ ඒ වෙනුවෙන් කරන්න ඕනේ ඇයි ඉතින් බොරුම කියන්න ඕනද? අන්න බිල්ල එනවා කියලා. එහෙම නැත්නම් අන්න මේ විවිධ නම් කියලා මේ කපුටට අරන් යන්න කියන ඔය වගේ පින්වත්නි ඒ වගේ දේවල් වලදී අර බොරු කියන්නේ නැතුව දරුවන්ටත් තමන්ටත් ප්‍රයෝජනවත් වන ජාතක කතාවල කියවෙන අර
වැරදිවලට දඬුවම් දුන්නු කාරණා ඒ වගේම විවිධ විදිහේ දහම් කරුණු ආදී මතුවන විදිහට කතාන්දර කියමින් යම්කිසි ධර්මානුකූල ක්‍රමයක් කිරීම තමයි හොඳ. ඉතින් ඒකට පින්වත්නි දරුවාගේ නුවණත් වැටෙන විදිහට දරුවාගේ ප්‍රඥාවත් වැටෙන විදිහට මව්පියන්ටත් අකුසල කර්මයක් නොවන විදිහට කටයුතු කරගන්න පුළුවන් නම් හොඳයි. කියන කවුන බොරුවක් වීමත් අනුරවටන අදහසත් ඇඟවීමේ උත්සාහයත් අසන් ලද තැනැත්තා කීදී තේරුම් ගැනීමත් කියන ඔන්න ඒ කවුණු සම්පූර්ණ වෙනකොට පින්වත්නි බොරු කීමේ සිල්පදය සම්පූර්ණ වෙන්නේ. එයින් සිද්ධ වෙන්නේ මහදවැන්ත අකුසල කර්මයක් ඒ ඇත්තන්ට සසරින් එතර වන ගමන්ට ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා මව්පියෝ දරුවෝ නැලවීමටවත් නැත්නම් විහිළුවටවත් බොරු ආදී නොකිය තමන්ගේ නාම රූප ධර්ම වලට හානි පමනවා ගන්නේ නැතුව කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. නාම රූප පත්‍ය සලආයතන වශයෙන්ොත් විඥාන පත්‍ය නාම රූප වශයෙන්ොත් නාම රූප පත්‍ය විඥාන වශයෙන්ොත් ධර්මයේ සඳහන් වෙනවාද? තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, නාම රූප පත්‍ය සලආයතන වශයෙන්ොත් විඥාන පත්‍ය නාම රූප වශයෙන්ොත් නාම රූප පත්‍ය විඥාන වශයෙන්ොත් ධර්මයේ සඳහන් වෙනවද කියලා ඇහුවොත් ඕ පින්වත්නි, ධර්මයේ එහෙම සඳහන් වෙනවා. ඔය සූත්‍ර පිටකයට යන්න. සූත්‍ර පිටකයේ නගර සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ නගර සූත්‍රයට ගියාට පස්සේ ඔය ඇත්තන්ට නගර සූත්‍රයේ තියෙන සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ මහා වර්ගයේ තමයි නගර සූත්‍රයේ තියෙන්නේ. ඒ නගර සූත්‍රයේ පින්වත්නි එනවා තස්සමය්‍යං භික්කවේ ඒ තද හෝසි පච්චුදාවත්තති කෝ ඉදං විඥානං නාම රූපම්හා න පරං ගච්ඡති ඉත්තාවතා ජායේතවා ජීේතවා මියේතවා චවීතවා උප්පජීතවා යදිදා නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සු ඔය ආදී විදිහට සඳහන් වෙනවා. එතන කියුනේ පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ මට මේ විඥාණය එහි නවති. නාම රූප දෙකෙන් ඔබට යන්නේ නැහැ. මේ ක්‍රමයෙන් උපදිනවා හෝ දිරනවා හෝ මැරෙනවා හෝ වෙනවා. චුත වීම හරි වෙනවා. එක වෙනත් භවයකට යෑම හරි වෙනවා. ඒ කියන්නේ නාම රූප පත්‍යයෙන් විඥානේ වෙනවා. විඥාන පත්‍යයෙන් නාම රූප වෙනවා. නාම රූප පත්‍යයෙන් සදායතනේ වෙනවා. සලායතන පස්යෙන් පස්සේ වෙනවා. ඒ කිව්වේ පින්වත්නි, දැන් වර්තමානයේ ඔය ඇත්තන්ට මේ තියෙන නාම රූප ධර්මයෝ. ඔය නාම රූප ධර්මයෝ නිසා පින්වත්නි, මානාසන්න චිත්ත වීතියේ ජවන් සිත් වලට විපාක විඥානය ලැබෙනවා මේ නාම රූප ධර්ම නිසා. නාම රූප නිසා ඒ චුති ප්‍රතිසන්දි විඥානය ලැබෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානය නිසා නැවතත් නාම රූපයෝ ඒ ප්‍රතිසන්දි විඥානයේම වේදනා සංඥා සංකාර කියන නාම ධර්මත් ඒ වගේම මේ මෞපියන් මනුස්ස ජලාභුජ රටාවක නම් උපදින්නේ පින්වත්නි ඒ මව කුසේ මෞපියන්ගේ සුඛ ඩිම්බ සංසේචනයගත රූපයත් එතකොට නාම රූප වෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. ඒ නාම රූප හින්දා ඔන්න ආයතනයෝ පහළ වෙනවා. ඒතර ආයතනවල පහළ වුණු හින්දා ඒක වැඩිමෙන් ස්පර්ශාදිය සිද්ධ වෙනවා. ඒක ඔය ඇත්තන්ට හම්බ වෙනවා. පින්වත්නි, සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තයේ මහා වග්ගේන නගර සූත්‍රයට ගියානම් සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි
පින්වත් ගරු ස්වාමින් වහන්සේ නමස්කාරී වේවා අපේ හාමුදුරුවනේ. සිල්වත්ව ගිහි ජීවිතය පවත්වාගෙන යන්න පිළිවෙත් ටික පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමි කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ගිහි ජීවිතය පවත්වාගෙන යන පිළිවෙත් ටික ඔය ඇත්තන්ට අපූර්වට හම්බ වෙනවා සූත්‍ර පිටකේ මංගල සූත්‍රයෙන්, ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන්, ධම්මික පරාභව, අනන පංචීට ධම්ම වගේ සූත්‍ර දේශනා රාශියකින්ම. පින්වත්නි, ඒ සූත්‍ර දේශනා රාශියකින්ම හම්බ වෙන්නේ ඔය ඇත්තන්ට ditta ධම්ම වේත්නීය වශයෙන් මේ ජීවිත කාලයටත්, උපපච්ච වේත්නීය වශයෙන් ඊළඟ භවයටත්, අපරාපරිය වේත්නීය වශයෙන් කවදා හරි දවසක නිවන් දකින්නකම්ම යහපත් ප්‍රතිඵල ලබා දෙන ජීවන වැඩපිළිවෙලක්. පින්වත්නි, අනාගතයේ ওই නාම රූප ධර්මයෝ විනාශයට පත් කරවන නරක ප්‍රතිඵල ලබා දෙන කිසිම කර්මයක් වර්තමානයේ තුල ඔය ඇත්ත කරගන්න එපා. ඔය අනාගතය කියන්නේ මේ මොහොතට පස්සේ ඊළඟ නිමේෂ තත්පරයේ සනයේ ඉඳලා ඊළඟ ශ්‍රණයේ පටන් ඔය ඇත්තන්ට ditta ධම්ම වේත්නි විපාක ලැබෙන කිසිම අකුසලයක් ගිහි වෙයිද්දි පැවිදි වෙයිද්දි කරන්න එපා. උපපච්ච වේත්නීය වශයෙන් අකුසල ප්‍රතිඵල ලැබෙන කිසිදු අකුසලයක් කරගන්න එපා ඊළඟ භවයට. අපරාපරිය වේදනීය වශයෙන් කවදා හරි දවසක නිවන් දකින්නකම් ඔබට නරක විපාක ලැබෙන කිසිම අකුසලයක් කරගන්න එපා. මංගල සූත්‍රයේ තියෙන කවුණු ටික මතක් කරගන්න. ඒ කියන්නේ අසේවනාච බාලානම් බාලයන් ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා නුවණ ඇත්තෝ ඇසුරු කරන්න. පූජාච පූජනීයානම් පිදිය යුත්තම් පුදන්න. පතිරූපදේශ වාසෝච සුදුසු පරිසරයක වාසය කරන්න. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කළ පින් ඇති බව ඇතුව කටයුතු කරන්න. අත්ථ සම්මා පනිදීච තමා තම හිත මනවින් පිහිටුවා ගන්න. බහුසත්‍යං බහුසුත වෙන්න. සිප්පන් සිල්ප දැනගන්න. විනයෝච සුසික්කිතෝ මනාකොට හික්මෙන්න. සුභාසිතාච යාවාචා යහපත් වචන කතා කරන්න. මාතා පිතු උපට්ඨාන මව්පියන්ට උපස්ථාන කරන්න. පුත්තදාරස සංඝහෝ අඹදරුවන්ට සංඝහ කරන්න. අනාකුලාච කම්මන්තා නිරවුල් කර්මාන්ත ඇතුව කටයුතු කරන්න. දානං දන් දෙන්න. ධම්මචර්යා දහමට අනුව හැසිරෙන්න. ඥාතකානංච සංඝහෝ නෑදෑයන්ට සංඝහ කරන්න. අනවච්ඡානි කම්මානි නිවේදි ක්‍රියාවල යෙදෙන්න. ආරතිපාපා පවින් ඈත් වෙන්න. විරතිපාපා පවින් වළකින්න. මච්චපානාච සංයමෝ මත්පැනීම් මත්ද්‍රව්‍ය වලින් වළකින්න. අප්පමාදෝච ධම්මේසු ධර්මෙහි අප්පමාද වෙන්න. ගාරවෝ ගරු කළ යුත්තන්ට ගරු කරන්න. නිවාතෝ යටහත් පැවතුම් ඇතිව ඉන්න. සන්තුට්ටි තෘප්තිමත් වෙන්න. කතඤ්ඤුතා කළගුණ දන්නා බව ඇති කරගන්න. කාලීන ධම්ම ශ්‍රවණං සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන්න. කාන්ති ඉවසන්න. සුවචසතා සුවච බව ඇති කරගන්න. සමනානංච දස්සනං සමනයන් වහන්සේලා දකින්නට ලැබීම භාග්යක් වෙනවා. කාලීන ධම්ම සාකච්ඡා සුසුකල් ධර්ම සාකච්ඡා කරන්න. තපෝ තපස ඇති කරගන්න. බ්‍රහ්මචර්යාම් බ්‍රහ්මචර්යාව ඇති කරගන්න. එතකොට ලෞකික වශයෙන් ඔය කවුණු වගේම ලෝකෝත්තර වශයෙන් නිබ්බාන සත්‍ය කිරියා නිවන් දකින්නට කටයුතු කරගන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අටලෝ දහම හමුවේ කම්පා වෙන්නට එපා. අශෝකං ශෝක නොකරන්න. විරජං කෙලෙස් දූවිලි නැති කරන්න. කේමම් චතුර්යෝග භවෙන් කාමෝගය දිට්ඨෝග ආදී සතරෝග භයෙන් නිදහස් වෙන්න. මේ විදිහට පින්වත්නි ඔය ඇතෝ ගිහි ජීවිතේ ගත කරමින් ඔය මංගල කවුණු ටික පිළිපදින්න. ව්‍යග්ගපජ්ජ සූත්‍රය දැනගෙන පිළිපදින්න. සිංහාලෝවාද ධම්මික සූත්‍ර පිළිපදින්න. ඒ ඔබට සසරෙන් එතර වන ගමනට අතිශයින්ම මහෝපකාරී වෙනවා. මේ මනුස්ස ජීවිතේ ධනවත් වේ, බලවත් වේ, සුඛිතමුත වේ, සැපවත් වේවි, සුවපත් වේවි. ඔබ ධර්මයේ හැසූ නිසා ditta ධම්ම වේත්නේ කුසලයේ ඔය ඇත්තන්ගේ නාම රූප වලට සියලු ලෞකික සැප සම්පත්
ලබා දෙමින් ලෝකෝත්තර නිවන් දොර විවර කරන්නට ඒක අතිශයින්ම ප්‍රබල හේතු සම්පත් බවට පත් වේවි. ධර්මයේ හැසිරෙන්න. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. හැමදාම රැට තෙරුවන් වැඳ පන්සිල් සමාදන් වී දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර අවසානයේ අනාගතයේ යහපත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. එසේ ප්‍රාර්ථනා කිරීමෙන් අපට යම් දෙයක් ලබාගත හැකිද? එසේ ලබා ගැනීමට මා තව කළ යුතු දේවල් තිබේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔබ හැමදාම රැයට තුනුරුවන් වන්දනා කරලා දිව්‍යයන්ට මියගිය නැතයින්ට පින් පමුණුවමින් අන්තිමට අනාගතයේ යහපත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට පින්වත්නි, මේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා. හැබැයි ඔය ඇත්තන්ට පුළුවන් නම් ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස කුසල් කරන බාලයින්ගීද අසත්පුරුෂයින්ගීද පාප මිත්‍රයින්ගීද ආශ්‍රය නොලැබීවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගීද කල්යාණ මිත්‍රයින්ගීද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගීද ආශ්‍රයම ලැබීවා වගේ උතුම් ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න පුළුවන් නම් නිවන අරමුණු කරමින් ඒ අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. ලෞකික දේවල් පත්නවට වඩා ලෝකෝත්තර නිවන් දොර විවර කර ගන්නට කටයුතු කර ගන්න හිතන්න. එතකොට පින්වත්නි, පැතුවත් නොපැතුවත් කළ පින්කම් වලට ලැබෙන කුසලයට ලැබෙන්න ඕන ඉහළම ලෞකික සැප සම්පත් ඉහළින්ම ලැබෙනවා. නැත්තම් ප්‍රාර්ථනා කරද්දී ඉල්ලද්දී කන්නලව් කරනකොට යාඥා කරනකොට එහි විදියට හිතනකොට පින්වත්නි සිද්ධ වෙන්නේ එතනදී අකුසල් සිත් ඇතිවීම. ඒ අකුසල් සිත් වලට අකුසල විපාකයෝ තමයි ලැබෙන්නේ. ඒ නිසා ඔය ඇත්තෝ කුසල් කරලා කුසල් සිත් ඇතිවම නිවන් ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්න කුසල සිත් දුර්වල වෙන්නේ නැති හින්දා ditta ධම්ම වේත්නි විපාකේ යහපත් එකක් වෙනවා. උපපච්ච අපරාපරිය වේත්නි විපාකය කොහොමත් යහපත් වෙනවා. නොහිතූ තරම් සම්පත් ඔබට ලැබෙනවා. ලෝභ සිත් ඇති වෙන්න දෙන්න එපා කුසලයන් අතරතුර. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි අතිපූජනීය පින්වත් ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. කුසලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක බීදී කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. උතුම් බෝධියෙන් අමා මහ නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි සාසාදු කියලා. පින්වත්නි, කුසලයන්ගේ ත්‍රිහේතුක බීදී කිව්වහම ද්විහේතුක කියලා කියන්නේ හේතු දෙකක් යෙදෙන හේතු. ත්‍රිහේතුක කියලා කියන්නේ හේතු තුනක් යෙදෙන හේතු. කුසාසිත 8ක් තියෙනවා. අටමහා කුසාසිත. ඒ අටමහා කුසාසිත වල නුවණත් එක්ක යෙදෙන හිත් තියෙනවා 3ක්. නුවණත් එක්ක යෙදෙදී අලෝභය අදෝසය යෙදෙන්න ඕන. අලෝභ අදෝස අමෝහ. නුවණ නැතුව යෙදනවා නම් අදෝස අමෝහ කියන හේතු දෙක තමයි යෙදෙන්නේ. එතකොට අලෝභ අදෝස අමෝහ හෝ අදෝස අමෝහ කියන හේතු තමයි යෙදෙන්නේ. අලෝභ අදෝස අමෝහ හරි අදෝස අමෝහ හරි හේතු යෙදනකොට අදෝස අමෝහ නෙමෙයි පින්වත්නි, අලෝභ අදෝස කියන හේතු දෙක යෙදෙද්දී ඒ අලෝභ අදෝස හේතු දෙක ද්විහේතුක වෙනවා. අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන පින්වත්නි ත්‍රිහේතුක වෙනවා. එතකොට අලෝභ අදෝස කියන හේතු දෙක ද්විහේතුක වෙනවා. අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන ත්‍රිහේතුක වෙනවා. පින්වත්නි, අලෝභ අදෝස අමෝහ කියන
ති හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක ප්‍රතිසන්දි විපාක විදිහට ඥාන සම්පයුක්ත මහා විපාක සිත් 4න් එකකින් උපදිනවා. ඒ කට්ටිය කාම සුගතිය උප්පත්තිය ලැබලා විපාක ආනිසංස විදියට බොහෝ ලෞකික සැප සම්පත් ලබනවා. භවභෝග සම්පත් ලැබෙනවා. පිරිස් බලය ලැබෙනවා. පින්කම් කරගෙන පින්වත්නි යැත නුවණ දියුණු කර ගන්නවා. භාවනාදී කටයුතු කරනවා. ප්‍රාර්ථනා බලයකුත් ඇතිව කටයුතු කරද්දී එතකොට ඇත්තන්ට එහෙම පෙර පින් ඇතුව උපතනකොට කල්යාණ මිත්‍රයොත් ලැබෙනවා. බොහෝ වැඩ සිද්ධ කර ගන්න පුළුවන්. භාවනා වඩලා ධානයත් උපදවා ගන්න පුළුවන්. මාර්ගඵලත් උපදවා ගන්න පුළුවන්. පින්වත්නි නුවණ මොහු කුරා ගිය ති හේතුක ප්‍රතිසන්දියක් ලබන අයටයි ඒ විදිහ ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. හැබැයි නුවණ දියුණු වෙන්නේ නැතුව ස්වල්ප දැනුමක් ඇතිව කරන කුසලයට ති හේතුක ප්‍රතිසන්දියක් දෙන්න බෑ. ස්වල්ප දැනුමක් තියනවා ති හේතුක ප්‍රතිසන්දියක් දෙන්න බෑ. ඒකෙන් ලැබෙන්නේ දි හේතුක ප්‍රතිසන්දියක්. එතකොට ප්‍රතිසන්දි හිත විදිහට ලැබෙන්නේ ඥාන විප්පයුත්ත මහා විපාක සිත් 4න් එකක්. ඒ අයට මිනිස් ලෝකේ උප්පත්තිය ලැබලා ස්වල්ප සැප සම්පත් ලැබලා සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සම්පත් ලබන්නත් බොහෝ වෙහෙස මහන්සි වෙන්න වෙනවා. පින්වත්නි දි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ කියලා කියන්නේ අලෝභ අදෝස කියන හේතු දෙක විතරක් බලවත් යෙදෙන ඥාන විප්පයුත්ත හිත් 4න් එකකින් උපත් ලබන පුද්ගලයින්ගේ ඒ දුර්වල ති හේතුකයාට බොහෝසේ සමාන ස්වභාවය. එතකොට අංග විකල මන්ද බුද්ධික ඊතා අසරණ විදියට නපුංසකාදී විදියට උප්පත්ති ලැබන අයට අලෝභ අදෝස කියන හේතු පින්වත්නි ඥාන විප්පයුත්ත විදිහට පැවතුණු හින්දා ඒ වගේ කුසල කර්මයකින් තමයි උප්පත්ති ලබන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ අයට ඥාන විප්පයුත්ත විපාක හිත් ලැබෙන්නේ. ඒ අයට ප්‍රතිසන්දිය ඇති වෙන්නේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සන්තේන හිතකින්. එතකොට පින්වත්නි නුවණ නැතිව අනිත් අය මේ පින්කම් කරන විදිහ ගැන දැකලා එහෙම අහලා තරංගයටත් අනුන්ගේ ප්‍රශංසාදිය ලබා ගන්නත් කරන කුසල කර්ම දුර්වල ඥාන විප්පයුක්ත කුසල කර්ම වෙනවා. අහේතුක සුගති ප්‍රතිසන්දිය ලබපු අයට කැමැති අරමුණක් හමු වුණාම ඒකෙන් ඒ අයට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි මිනිසුන් අතර උප්පත්ති ලැබනකොට උසස් ප්‍රතිඵලයේ ඇත්තන්ට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. දි හේතුක ති හේතුක ආදී විදිහට ඒ ભેදයේදී නුවණ යෙදෙන්නේ නැති අලෝභයේ අදෝසේ විතරක් යෙදෙන හිත් දි හේතුක හිත් වෙනවා. නුවණත් යෙත්න ඒ කියන්නේ අමෝහයේ යෙත්න අලෝභ අදෝස කියන හේතුත් යෙත්න හිස්සිත ති හේතුක වෙනවා. ති හේතුක උත්කෘෂ්ඨ සිත් වලට ති හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. ධානා මාර්ගඵල ආදී උපදවා ගන්න පුළුවන්. ති හේතුක දුර්වල හිතකට පින්වත්නි දි හේතුක උපතක් ලැබෙන්නේ. දි හේතුක ඕමක හිතකටත් දි හේතුක ප්‍රබල උත්කෘෂ්ඨ හිතකටත් මේ පින්වත්නි දි හේතුක උපතක් ලැබෙන්නේ. දි හේතුක ඕමක මේ හිතකට ලැබෙන විපාකය නැත්තම් උප්පත්තිය පින්වත්නි අහේතුක සුගතියක් වෙනවා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. හාමුදුරුවනේ සෝවාන් වීම සඳහා සංයෝජන ධර්ම 3ක් නැති කළ යුතුය. එයින් විචිකිච්ඡා යන සංයෝජන ධර්මයේ පිළිබඳව පැහැදිලි කර දෙන සේක්වා. ගොඩක් අය කියනවා හාමුදුරුවනේ අපි ළඟ නම් තෙරුවන් පිළිබඳ සැකයක් නැහැ කියා. ඔවුන් ඒ පිළිගන්නේද නැහැ. හාමුදුරුවනේ කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු කියලා. පින්වත්නි විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකයට නමක්. තුනුරුවන් ගැන හා පින්පව් වල ඵල විපාක ආදී ගැන මානින් පසු නැවත ඉපදීම යන ආදී ගැන ඇතිවන සැකය තමයි විචිකිච්ඡා වෙන්නේ. බුද්ධ ආදී අටතැන්හි සැකයට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ගැන සැකය. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සියල්ල දන්නා සම්බුදු නුවණ ඇති තථාගත බුදුරජාණන් වහන්සේ හා සමාන උත්තමයෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම ඉන්න පුළුවන් සියල්ල දැනගෙන.
ශාස්ත්‍රඥ වහන්සේ ගැන ඒ විදිහට සැකය ඇති වෙනවා. ඒ වගේම ධර්මයේ ගැන සැකය ඇති වෙනවා. ආර්ය මාර්ගයේ කියන මාර්ග හතරකුත් ආර්යභාවය කියලා කියන ඵල හතරකුත් නිවන කියන නිවීමක් ගැනත් එහෙම තියෙන්න පුළුවන්ද කියලා සැක ඇති කර ගන්නවා. ඒ ධර්මයේ ගැන ඇතිවන සැකේ සංඝ රත්නයේ ගැන ඇතිවන සැකේ වෙන්නේ සතර මඟ සතර ඵලයන්ට පවතන ආර්ය සංඝ රත්නයේ සුපටිපන්නද උජුපටිපන්නද නැද්ද අංජලීකාණීයද ඥායපටිපන්නද එහෙමද නැද්ද ආදී විදියට සංඝ රත්නයේ කෙරෙහි සැක ඇති කර ගන්නවා. ඒ වගේම ත්‍රිවිධ මේ සීලය ගැන සැක කරන ත්‍රිශික්ෂාව ගැන පින්වත්නි තිදුර සංවර වීම කියන ත්‍රිශික්ෂාව ඇත්තටම තියෙනවද? ඒ වායේ යෙදීමේ ඵලයක් තියෙනව නැද්ද කියලා සැක ඇති කර ගන්නවා. ඒ වගේම අතීතයට ගිය මේ මොහොතෙන් අතීතයට ගිය ස්කන්ධයන් ගැන සැක කරනවා. ඒ වගේම අනාගතයේ ඇති වෙන්න තියෙන ස්කන්ධ ගැන සැක කරනවා. මේ මොහොතේ අතීතයට ගිය ස්කන්ධ කියන්නේ පූර්වාන්ත අපරාන්ත තමයි. අනාගතයේ ඇති වෙන තියෙන ස්කන්ධ වෙන්නේ ඒ වගේම පින්වත්නි පූර්වාපරාන්ත විදිහට අතීත වර්තමාන විදිහට මේ මොහොතේ ඇතිව නැතුව යන ඒ ස්කන්ධ ආදී ගැන සැක කරනවා. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳවත් සැක කරනවා. මේ විදිහට ඇතිවන සැකය බුද්ධ ආදී අටතැන්හි සැකය බහුතරයකට ඔය සැක විවිධාකාර විදිහක් තියෙනවා. ඒ නිසා ඒ උදවියේ සැකේ නැති කර ගන්නට කටයුතු කරන්න ඕන. සැකේ ඇතිවන තැන ඇතිවන අකුසලයට ඔය ඇත්තන්ට බොහෝ කරදර පීඩා උපදවන්න පුළුවන්. විචිකිච්ඡාව නැත්තටම නැති වෙන්නේ පින්වත්නි සෝවාන් මාර්ගයට පත්වෙන කොටයි. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ නවාංග සත්තු ශාසනය ගැන පහදා දෙන්න. අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මේ බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සී සත් ධර්මය පින්වත්නි නවංග සත්තු ශාසනයේ විදිහට විස්තර කරන්න පුළුවන්. නවංග සත්තු ශාසනයේ අනුව නිකාය ග්‍රන්ථ පහ බෙදලා යන ආකාරයක් තියෙනවා. ඒ තමයි සුත්තගෙය්‍ය වීයාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියලා. එයින් පළවෙනි එක සුත්ත කියලා කියන්නේ. සුත්ත කියලා කියන්නේ උබතෝ විභංගේ නිද්දේශය කන්දක පරිවාර සුත්ත නිපාතේ මංගල සූත්‍රේ රතන සූත්‍රේ නාලක සූත්‍රේ තුවටක සූත්‍රය වගේ වෙනත් සූත්‍ර කියන නමින් හඳුන්වන තථාගත වචනය භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ පින්වත්නි සුත්ත වෙනවා. ඊළඟට ගෙය්‍ය. ගෙය්‍ය කියලා කියන්නේ සියලුම ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය විදිහට හඳුන්වන්නේ. සංයුත්ත නිකායේ මුළු සගාතක වර්ගයේම ගෙය්‍ය කියන කොටසට අයිති වෙනවා. ඊළඟට වේයාකරණ මේක හරි සුවිශේෂී. ඒ තමයි මුළු අභිධර්ම පිටකයේම වේයාකරණ කියන එකට අයිති වෙනවා. තව ගාථා නැති සූත්‍රත් ඒ වගේම වේයාකරණස්මින් බඤ්ඤමානී කියලා ධම්සපවතුන් සූත්‍රය හිමෙන්නේ. ඒ වගේ ගාථා නැති ඒ වගේ සූත්‍ර ඒ වගේම කලින් කිව්ව ඒ කරුණ වලටත් මේක ඉදිරියට කියන්න තියෙන ඉතිරි අංග වලටත් පින්වත්නි අයිති වෙන්නේ නැති බුද්ධ වචනයක් තියෙනවා නම් ඒවා අයිති වෙන්නේ වේයාකරණ වලට. ඊළඟට ගාථා. ගාථා කිව්වහම ධම්මපදය තේරගාථා තේරිගාථා සුත්ත නිපාතේ සූත කියන නමින් හඳුන්වන්නේ නැති සුද්ධ ගාථා මේ ගාථා කියන කොටසට අයිති වෙන්නේ. ඊළඟට උදාන සෝමනස්ස සහගත නුවණින් උපං ගාථාවන්ගෙන් ප්‍රතිසංයුක්ත වුණු 82ක් වුණු සූත්‍ර උදාන වෙනවා. ඊළඟට ඉති උත්තක උත්තං හේතං භගවතා ආදී විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ
10ක් විතර ඇති සූත්‍ර දේශනා ඉති උත්තක වෙනවා. ජාතක කියන්නේ අපන්නක ජාතකය ආදී 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් වන ජාතක. අබ්බූත ධම්ම වෙන්නේ චත්තාරෝ මේ භික්කවේ අච්චරිය අබ්බූතා ධම්මා ආනන්දෝ ආදී විදියට දේශනා කළ පින්වත්නි සියලුම ආශ්චර්ය අద్භූත ධර්ම සංග්‍රහවන සූත්‍ර කොටස් අබ්බූත ධම්ම වෙනවා. ඒ වගේම වේදල්ල කියලා කියන්නේ චූල වේදල්ල, මහා වේදල්ල, සම්මාදිට, සක්කපඤ්ඤ, සංකාර භාජනීය, මහා පුන්නම සුත්ත ආදී විදිහට තියෙන පින්වත්නි වේදයක් තුස්තියක් ලබමින් විචාරන ලද සීලම සූත්‍රාන්ත වේදල්ල වෙනවා. මේ නවංග සත්තු ශාසනයේ ධර්මස්කන්ධ විදියට 84000ක් වෙනවා. පින්වත්නි ද්වාසීති බුද්ධතෝ ගන්හින් දේසහස්සානි බික්කුතෝ චතුරාසීති සහස්සානි යේමේ ධම්මා පවත්තිතෝ කියලා සඳහන් වෙන්නේ අපේ ආනන්ද තේර ගාථාවල 82000ක් ධර්මස්කන්ධ බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත 2000ක් ධර්මස්කන්ධ සරියුත් මහරහතන් වහන්සේ අදු තෙරුන් වහන්සේ ඉගෙන ගත්ත කියලා ආනන්ද තෙරුන් වහන්සේ සඳහන් කරනවා. ඒ විදිහට පින්වත්නි නවංග සත්තු ශාසනය තුල නවංග සත්තු ශාසනයේ නිකාය ග්‍රන්ථ ඒ ආකාරයට සඳහන් වෙනවා. ඔය පින්වතුන් නවංග සත්තු ශාසනයේ වෙය්‍යාකරණ කියන කොටස තමයි අභිධර්මියත් ඇතුළත් වෙන්නේ කියලා දැනගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මා නිතරම දකින ඇසෙන දැනෙන දේවල් විදර්ශනානුවණින් දකින්නට හුරු වෙනවා. රූපයේ අනිත්‍ය බවද රූපයන්ගේ සුද්ධාෂ්ටකවල ස්වභාවයන් දකිමින් නාමයන්ගේ අනිත්‍යද මෙනෙහි කරනවා. සුද්ධාෂ්ටකවල ඇතිව පැවත නැතිවීම හැරෙන්නට අප සම්මුති කරගත් කිසිම දෙයක් සැබෑ ලොව නෑ නේද? ස්වාමින් වහන්සේ මා මේ විදිහට නිතරම හිතනවා. නමුත් සමත භාවනාවක යෙදෙන්නේ නැහැ. මේ මට ගැටලුවක්. මට සමත භාවනාවන් කිරීමට හිතෙන්නේ නැහැ කියලා. සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්ත මුලින්ම සුද්ධාෂ්ටක කියන එක විතරක් හිර වෙන්න එපා. එහෙම වුණොත් ඔබට පැටලෙනවා. ඒක නිසා ඔය ඇත්තෝ නාම ධර්ම විදියට වේදනා සංඥා සංකාරයන් එක්ක පවතින ඒ විඥාණය ගැන අවබෝධයක් ඇති කර ගන්න රූප ධර්ම විදිහට ඔය ඇත්තෝ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කියන සතර මහා භූත රූපත් ඒ රූප නිසා හටගන්න උපාදාය රූප 24ක් කියන රූප 28 ගැනම මූලිකව අවබෝධයක් ඇති කර ගන්න. නොදැන ගමනක් යනවාට වඩා ධර්මතා ගැන දැනගෙන යන එක හොඳයි. නොදැන ඔය ඇත්තෝ කොහේ හරි ගමනක් යන පාරකට බැස්සාම පාර දන්නේ නැති හින්දා මගදී අතරමං වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි ඔය ඇත්තෝ පාර දැනගෙන බැස්සොත් ගමනාන්තයටම යන්න පුළුවන්. ඒ වගේ පින්වත්නි ඔබට මේ නාම රූප ධර්ම ගැන දැනගෙන විදර්ශනාවට බැස්සොත් ඔය ඇත්තන්ට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්ම හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒවායේ ලක්ෂණේ ත්‍රිලක්ෂණයේ බව දකින්න පුළුවන්කමත් ලැබෙනවා. ඒ ඔස්සේම නුවණ මෙහෙවන්න පුළුවන්කම ලැබෙනවා. සමත භාවනා වැඩුවොත් ලැබෙන ප්‍රතිඵල යහපත් කර්ම වෙනවා. ඒවා තිබ්බොත් හොඳයි. නොතිබුණොත් පින්වත්නි නුවණ සමග යෙත්න කුසල විපාක මගපල් ලබන්නට හේතු සම්පත් වෙනවා. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ නුවණ මෙහෙවන්න ඕනේ. සමත භාවනා වැඩුවොත් ලැබෙන ප්‍රතිඵල යහපත් කර්ම වෙනවා. හැබැයි ඒවා තිබ්බොත් හොඳයි. ඒ වුණාට ඒවා නොතිබුණත් නුවණ සමග යෙත්න කුසල විපාක ඔය පින්වතුන්ට මගපල් ලබන්නට ඊටාම වටිනා හේතු සම්පත් බවට පත් වෙනවා. කොහොම සමත විදර්ශනා දෙකෙන්ම ප්‍රතිඵල ලබන්න පුළුවන් නම් ඔබට ලැබෙන විපාක විඥාන ආදී ඔබව සුවපත් කරනවා. පින්වත්නි සමත විදර්ශනා දෙකම කරන්න ඒ ඔබට බොහෝ ප්‍රතිඵල ලබා දේවි. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ ජීවිතයේ සැඳෑ සමයේ ගත කරන මාගේ පුංචි අම්මා අසන පැනයකි. හාමුදුරුවනේ මෙකල රුවන්මැලි මහා සෑය වඳින්න යන්නත් බෑ. පන්සල් ගිහින් සිල් සමාදන් වෙන්නත් බෑ. මෙකල පින් කරගන්නේ කොහොමද යයි අසනවා.
නිවන් මාර්ගයේ වඩමින් අප සුගතිගාමී වෙන්නේ කෙසේද යනුවෙන් අසනවා. අපගේ ඉෂ්ට දේවතාවන් ලෙස හඳුන්වන්නේ කවුරුද යනුවෙන් අසනවා. ඇයගේ දරුවන්ද විවිධ අන්‍යාගමික දෙවියන් ඇදහිමින් සිටිනවා. ඒ දරුවන් මරණින් මතු සුගතිගාමී වෙයිද? හාමුදුරුවනේ තරයේම ඔවුන් දෙවියන් අදහනවා. හාමුදුරුවනේ කාරුණිකව මේ පැහැදිලි කර දෙන සීක්වා ඔබ වහන්සේට මෙම ආත්මයේම උතුම් අරහත් ඵලය සාක්ෂාත් වේවා සාදු 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 කියලා. පින්වත්නි, ඒ ආපු ප්‍රශ්න කීපයේදී මෙකල රුවන්මැලි මහා සෑය වදින්න යන්නත් බෑ. පන්සල් ගිහින් සිල් සමාදන් වෙන්නත් බෑ. මෙකල පින් කරගන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි ඔය ඇත්තෝ ඉන්නා නිවසේම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ළඟ. පින්වත්නි, ඔය ඇත්තෝ මල් පහන් පූජා කරමින් හිතේ හැටියට වන්දනාමාන කරගන්න මේ කාලෙ විපත්ති කාලේ. නිවසේ බුදු කුටිය ළඟ බුද්ධ පූජාවන් උදේ දවල් හවස පවත්වා ඔබ පින් සිද්ධ කරගන්න. ඔය ඇත්තන්ට ඒකට බාධාවක් නැහැ. ගෙදර නින්න තියෙන්නේ. නිවන් මාර්ගයේ වඩමින් අප සුගතිගාමී වෙන්නේ කෙසේද කියලා ඇහුවොත් පින්වත්නි, නිවන් මාර්ගය වඩමින් ඔය ඇත්තෝ සුගතිගාමී වෙන්නේ ඔය ඇත්තෝ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන ධර්ම දැනගන්න ඕනේ. දැනගෙන එහි ත්‍රිලක්ෂණේ දකින්නට ඕන. ඒ ධර්ම හට ගන්නන හේතු නසන්නට කටයුතු කරගන්නට ඕනේ. මේ මනුස්ස ජීවිතේ මඟපල් ලබන්නට විසුද්ධි ධර්ම ඔස්සේ ඉදිරියට එනකොට ඔබට පුළුවන් සසරින් එගොඩ වෙන්නට. එතකොට පින්වත්නි, අසරණ සතාසේපාවුන්ට කන්න බොන්න දෙන්න. දැන් සිටින තත්වයේ තුලම කරගන්න පුළුවන් පින්කම් කරගන්න. නිවන් දකින්න එකට දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, සප්තවිසුද්ධිය ඔස්සේම කටයුතු කරගන්න. පින්වත්නි, අපගේ ඉෂ්ට දේවතාවන් ලෙස හඳුන්වන්නේ කවුරුද යනුවෙන් ඇහුවොත් පින්වත්නි, ඔය ඇත්තෝ ඔබේ යම් යම් කාරණාවලට අදාළ වෙන දේවරු සම්බන්ධව වැරදි දෘෂ්ටි ගන්න නැතුව හොඳම කාරණාව තමයි පින්වත්නි, සක්‍රදීව රාජයා වෛශ්‍රවන් දතරාෂ්ට විරූඪ විරූපාස කියන සතරවන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබීමේ වරදක් නැහැ. දෙවිවරු සරණ ගියොත් නම් ඒක ඔබේ සසරම අනාථ කරන වරදක් වෙනවා. එතකොට පින්වත්නි, ඇයගේ දරුවන්ද විවිධ අන්‍යාගමික දෙවියන් ඇදහිීමෙන් සිටිනවා. ඒ දරුවන් මානින් මතු සුගතිගාමී වේද හාමුදුරුවනේ කියලා ඇහුවාම තරයේම ඔවුන් දෙවියන් අදහනවා කියලා කියද්දී පින්වත්නි, සක්‍රදීව රාජයා සහ සතරවරන් දෙවියන් ඇතුළු අනෙකුත් දෙවියන්ට ඔබ කළ පින් අනුමෝදන් කරන්න. ඔබට වෙලා තියෙනවා නම් කාදර පීඩාදිය ඔවුන්ට ඇහෙන්න කියන්න. එතකොට ඔවුන් ඔබේ නිවෙස් වලට පැමිණෙමින් ඔබට රැකවරණේ එහෙම ලබා දේවි. හැබැයි එහෙම කියලා දෙවිවරු සරණ යන්න එපා. තුනුරුවන්ම සරණ යන්න. දෙවියන් සරණ යමින් පින්වත්නි, ඉල්ලමින් කටයුතු කරනකොට ඇතිවන අකුසල සිත්වලට අනාගතයේ ලැබෙන්නේ අකුසල විපාකයෝ. ඔය ඇතු දැන් නම් දෙවියන්ගේ මොනවා හරි ඉල්ලනවා කියමුක එක දෙයක්. ඒකට දෙවියන්ටත් මොනවා හරි දෙයක් ඔය ඇතු පළතුරු ටිකක් අය දෙනවා කියලා හිතමුකෝ. එතකොට ඔය ඇත්තන්ගේ නාම රූප හටගන්න කර්මාදී හේතුන්ගෙන්නේ. ඒකට දෙවියන්ට කරන්න දෙයක්වත් නැහැ. දෙවියන්ගේ නාම රූප හටගන්නේ කර්මාදී හේතුන්ගෙන්නේ. දෙවිවරු මැරලා සතර අපාගත වෙන්න පුළුවන්. ඔබ මැරලා සතර අපාගත වෙන්න පුළුවන්. ඒ නිසා දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, මිනිස්සෙක් සරණ යන්නේ නැතෝ ඔය ඇත්ත තුනුරුවන් සරණ යන්න. දෙවියන් සරණ යමින් ඉල්ලමින් කටයුතු කරද්දී ඔබට ඇති වෙන්නේ අකුසල් හිත්, ලෝභ මූල හිත් හින්දා ඒකට ලැබෙන නරක අකුසල විපාකයෝ. දෙවියන්ට පින් දෙමින් ධර්මයේ හැසිරෙමින් පින් රැස් කර ගන්නකොට අනාගතයේ ලැබෙන්නේ කුසල විපාකයෝ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නිවසේ සිට රූපවාහිනිය හරහා බණ හෝ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමේදී අපි නිදාගෙන කකුල් ඉහළ තබාගෙන ඒවා ශ්‍රවණය කරනවා. ස්වාමින් වහන්සේ එසේ ධර්ම ශ්‍රවණය කිරීම පවක්ද? ස්වාමීනි, සමාජ ජාලා හරහා ගිහියෙක් තමා දන්නා සී සද්ධර්මය පෝස්ට් එකක් ලෙස ප්‍රචාරය කිරීමත් ධර්ම දානයක්ද?
ධර්ම දානයේ ආනිසංස මොනවාද? අපේ පින්වත් ස්වාමින්වහන්සේලාට තෙරුවන් සරණයි කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය ඇත්තු නිවසේ ඉඳලා රූපවාහිනිය හරහා බණ දහම් අහනකොට ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරද්දී නිදාගෙන කකුලේ ඉහළ තබාගෙන ඊවා ශ්‍රවණය කරනකොට ඒක පවද්ද කියලා ඇහුවොත් ධර්මය අහද්දී ගෞරවයෙන් අහන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ධර්මයට ගෞරව දක්වමින් අහන එකට ප්‍රතිඵලක් තියෙනවානේ. හැබැයි ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ඥානයක් තියෙනවා. හැබැයි ධර්ම රත්නයට ගරු කරමින් ඉරියව් මනවින් හික්මවාගෙන පවත්වා ගැනීමේ ආනිසංසත් බොහෝමයක් තියෙනවා. ඔය ඇත්තෝ ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළොත් ඒ කාය වාක් මනෝ කර්ම වලට අනාගතයේ ලැබෙන්නේ හොඳ විපාක. නමුත් ඔය ඇත්තෝ ගෙවල් වල උයනමින් පිහමින් වැඩ කටයුතු කරමින් ඒ ස්ථානයට අනුවත් ඒ අවස්ථාවට අනුවත් ඔය ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරමින් අතුපතු ගාමින් හරි කටයුතු කරනවා නම් පින්වත්නි ඒ විදියට හරි ධර්මයේ ඇහුවාට ගැටලුවක් නැහැ, පවක් වෙන්නේ නැහැ. ඒ මොහොතට ඇතිවන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලට අනාගතයේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි අර ධර්ම ගෞරවයෙන් ඇහුවා වගේ උසස්ම ප්‍රතිඵල නෙමෙයි. මොකද ධර්ම ගෞරවයේ ඒ දක්වන රටාව මෙතන නැහැනේ. කොහොම වුණත් පින්වත්නි, කෙසේ වෙතත් ඔය ඇත්තෝ කොහොම ධර්මයේ ඇහුවත් අධර්මයේ මෙනෙහි කරනවාට වඩා ඒක පිනක්. ඔය ඇත්තෝ අතුපතු ගාමින් උයමින් පිහමින් ගෙදරදොරී කටයුතු රාගේ මතුවන දේවල් කල්පනා කර කර ඉරිසියා මාන ආදී මතුවන දේවල් කල්පනා කර කර අධර්මයේ හැසිරෙමින් කටයුතු කළොතින් ඒකට ලැබෙන්නේ නරක කුසල විපාකනේ. හැබැයි ඔය ඇත්තු එහෙම කරන්නේ නැතු අතුපතු ගාමින් හරි කමන්නේ, නිදියන ඉරියව්වෙන් හරි කමක් නැහැ. බණ දහම් අහනවා නම් අර වගේ ගෞරවයෙන් අහන තත්වයකම උසස් ප්‍රතිඵල නැතත් ඔබට ඒ ඇතිවන කුසල් සිත් වලට ඒ ඇතිවන ඥානයට ඒක ඔස්සේ කල්පනා කළ ඔබ සක්මන් කරමින් හරි ඒ කවුන නිදාගෙන අහනවා. ඊට පස්සේ සක්මන් කරමින් අවබෝධ කරගන්න ඒකට පවා උපකාර වෙනවා. කොහොම වුණත් කුසල් මොන ඉරියව්වෙන් හිටියත් වඩන්න පුරුදු කරන්න ඕන. ගිහි අය ධර්මප්‍රචාර විදියට පෝස්ට් පළ කළත් ඒක ධර්මප්‍රචාරයක් වෙනවා. ඒක පින්කමක්. ඔබට තේරෙන පරිදි දහම් කරුණු මතු කරගෙන ඔය ඇත්තෝ Facebook සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ පෝස්ට් විදියට පළ කළ ප්‍රකාශ කළත් පින්වත්නි, ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. දෙතුන් දෙනෙක් බලලා ජීවිතේ හැඩගස්සා ගත්ත සාත්නා දුන්නත් ඔබට පින් සිද්ධ වෙනවා. ඔබ කරපු ඒ උතුම් ක්‍රියාවෙන් කුමන විදිහකට ධර්ම දානය කළත් ඒ පොත්වල ලියලා කියලාම නැහැ, ධර්ම දේශනා විදියට කියලාම නැහැ. ඔය ඇත්තෝ වර්තමාන තාක්ෂණයේ දියුණුවන විදිහට කොයි ආකාරයකටයි ධර්ම දානයක් කරන්න, හැම දානයකටම වඩා ඒක උසස්ම දානය වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, අවසරයි අපේ ස්වාමින් වහන්සේ, කෙනෙක්ට රාගයක් ඇති වූ පමණින් කාම මිච්ඡාචාර අකුසලයක් සිදු නොකලත් පව් රැස්වෙනවාද? රැස්වෙනවා නම් තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය, සැමියා හෝ පෙම්වතා ගැන උනත් රාගයක් ඇතිවීම පවක්ද? අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ වේවා කියලා. පින්වත්නි, කෙනෙක්ට රාගයක් ඇති වූ පමණින් කාමීත්‍යාචාර අකුසලයක් සිදු නොකලත් පව් රැස්වෙනවාද කියලා ඇහුවොත්, රාගසිතක් ඇති වෙනකොට ඒ කෙනාට ඇති වෙන්නේ ලෝභ මූල හිතක්. ලෝභ මූල හිතකට ලැබෙන්නේ අකුසල විපාකයෝ 7ක්. එතකොට රාග හිතක් ඇති වුණත් ඒ ඇතිවන ජවන රාගයට පින්වත්නි ඇතිවන ලෝභ මූල සිත්වලට ලැබෙනා වූ අකුසල විපාක 7 ඒ කෙනාට කොහොමත් ඉතින් ලැබෙනවා. හැබැයි කර්මපතයක් බවට ඒකපත් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාර අකුසලයක් සිදු නොකලත් පව් රැස්වෙනවාද කියලා ඇහුවොත් පින්වත්නි මනෝ කර්ම විදියට අකුසලයක් වෙනවා. ඒ වුණාට කාමීත්‍යාචාර සිල්පදේ කැඩෙන්නේ නැහැ. කාමීත්‍යාචාර සිල්පදේ කැඩෙන්න අංග 4ක් සම්පූර්ණ වෙන්න ඕනේ. වත්තුං අගමනියංච තස්මින් සේවන මිත්තතා පයෝගේ මග්ගේන මග්ග ප්‍රතිපත්‍යාදී ව්‍යසන ඉතිකාමස්ස චිත්තාරෝ පයෝගයෝ කෝසාහත්තිකා කියලා.
ඒ කිව්වේ පින්වත්නි සේවනයේ නොකළ යුතු ස්ත්‍රියක් හෝ පිරිමියෙක් වීම, සේවනයේ කරන හිත ඇතිවීම, සේවනයේට උත්සාහ කිරීම, සේවනයේ ඉවසීම නැත්නම් ඒකේ ආස්වාදයේ විඳීම කියන කාරණා. ඒ සම්පූර්ණ වුණොත් තමයි සිල්පදේ කැඩෙන්නේ. එතකොට අකුසල සිත්වලට අකුසල විපාක ලැබෙනවා. නමුත් අංග සම්පූර්ණ කර්මපතයක් වෙන්නේ නැහැ. ප්‍රවෘත්ති විපාක ඒ වෙනුවෙන් ලැබෙනවා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි සුපින්වත් කල්යාණ මිත්‍ර ආර්ය මහෝත්තමයින් වහන්සේ. කලලයක් වැඩිලා නැතුව හෝ රෝගී කලලයක් හෝ මන්දබුද්ධික හෝ අංග විකල හෝ මවගේ ජීවිතයට තර්ජනයක් හෝ කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරනවා එම කලලේ අයින් කරන්න කියලා. එලෙස මව දුකසේ සිත හදාගෙන එම කලලේ අයින් කරොත් චේතනාහම් භික්කවේ කම්මං වදාමි බුදු වදනට අනුව මවට අකුසලයක් සිදුවන්නේ කෙසේද? වෛද්‍යවරුන්ට අකුසල සිදුවන්නේ කෙසේද? මෙවන් සිදුවීම් සුලභව සිදුවන බැවින් ලෝවසන සියලු ගයනකෝලොජිස්ට් සහ ශල්‍ය වෛද්‍යවරුන්ට ප්‍රාණඝාත අකුසල ඔවුන්ගේ වෘත්තීය ජීවිත කාලයේම රැස් නොවන්නේද කරුණාවෙන් පහදන්න කියලා. සත්පුරුෂ පින්වත්නි, එවැනි වෙලාවක වෛද්‍යවරු තීරණයකට එන්නේ මවගේ ජීවිතය ගැන හිතලයි. අම්මාගේ ජීවිතේ බේරා ගන්න හිතලයි වෛද්‍යවරු ඒ තීරණයට එන්නේ. ඔවුන් ඒ වෛද්‍යවරු මවගේ කර්මය ගැනත් ඒ පැමිණ ඉන්න සත්වයාගේ කර්මය ගැනත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ ඇත්තෝ ඒ ගැන නොදන්න හින්දා. දුර්වල කලලයක් වුණත් උපදින්නේ අන්ධගොළු බිහිරි මන්දබුද්ධික කෙනෙක් වුණත් ඕක වෙන්නේ හුඟක් වෙලාවට දරු ගැබ පිහිටලා තියෙනකොට පින්වත්නි ලී බින්දු දෙක තුනක් පිටට පැමිණෙද්දීම ලී ටිකක් එනකොටම ඇතුළත කල්ලයේට හානි වෙලා තියෙන බව දැනගත්තට පස්සේන වෛද්‍යවරු වෙන තීරණ වලට එන්නේ. උපෙත්න කෙනාගේ අඩුපාඩුකම් ඇතිවන හින්දානේ. එතකොට දුර්වල කලලයක් වුණත් උපදින්නේ අන්ධගොළු බිහිරි මන්දබුද්ධික දරුවෙක් වුණත් ඒ කිසිම කෙනෙක් කැමති නෑ තමන්ව මරනවට. ඉපත්ලා ඉන්න අන්ධගොළු බිහිරි මන්දබුද්ධික කායික අඩුපාඩුකම් තියෙන කෙනෙක් කැමතිද ඔහුව මරනවට? තිරසංගත සතෙක් කැමතිද ඔහුව මරනවට? ඒ මව්කුස තුල ඉන්න දරුවෝ වුණත් එහෙම ඔවුන්ව ඝාතනය කරනවට, තව කෙනෙක් ඝාතනය කරනවට කැමති නෑ වෛද්‍යවරු ඒ තීරණය ගත්තට, මව්පියන් ඒ තීරණය ගත්තාට. පින්වත්නි මෙන්න මේ කියන කරුණු ටික සිද්ධ කරගත්තොත් මව්පියන් වේවා ඒ වෛද්‍යවරු වේවා ඒ ඇත්තන්ට ඒ කල තරමින් ඒ තරමින් අකුසල කර්ම රැස් වෙනවා. හැබැයි චේතනාව අනුව ඒක කුසලයක් වුණත් වෙන්න පුළුවන්. පින්වත්නි පානෝ භවේ පාන සංඤී වදක චිත්ත මුපක්කමෝ තේන ජීවිත නාසෝව අංගා පංච වදස්සිමේ. පණ ඇති සතෙකු වීම, පණ ඇති සතෙකු බව දැනීම, මානු කැමැති හිත මරන්නට උපක්‍රම කිරීම. ඒ උපක්‍රමය නිසා මානයේ සිදුවීම කියන මේ අංග පහ සම්පූර්ණ වීමෙන් පාණාතිපාතා සිල්පදේ කැඩෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ අන්තර්ජාලයේ ඔස්සේ කර්මස්ථාන දේශනා අසා ඒ ඔස්සේ භාවනා කිරීමෙන් ධ්‍යාන උපදවා ගත හැකිද? නැතහොත් කර්මස්ථාන දෙන ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසීම අත්‍යවශ්‍යද? එමෙන්ම තමාති හේතුක පුද්ගලයෙකුද නැද්ද යන්න හඳුනාගන්නේ කෙසේද? මේ කරුණ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කියලා. අන්තර්ජාලයේ ඔස්සේ වේවා පොත්පත් වලින් වේවා කුමන හෝ විදිහකට ඔය ඇත්තන්ට කර්මස්ථාන අහන්න හෝ දකින්න හෝ ලැබිලා ඔබ එය පිළිපැද්දොත් ඔය ඇත්තන්ට ධ්‍යාන ආදී උපදවා ගන්න පුළුවන් මාර්ගයේ වරද්දගත්තේ නැත්නම්. එතකොට කර්මස්ථාන දෙන ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසීම අත්‍යවශ්‍යද කියලා ඇහුවොත් පින්වත්නි ඔබට ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න පුළුවන්. ඒ සඳහා
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහටම කර්මස්ථාන දැනගන්න ඕන. මොකද සියලු කර්මස්ථාන අයත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම කමඨහන් කියා දෙන ස්වාමින් වහන්සේ නමක් ලැබීම අත්‍යවශ්‍ය වෙනවා. උන්වහන්සේගේ පොතපතකින් හෝ එහෙම නැත්නම් අන්තර්ජාලයක හරහා හෝ උන්වහන්සේගේ කවුණු දැන ඉගෙන ගන්න ලැබීම ඔබට අතිශයින්ම මහෝපකාරී වෙනවා. පින්වත්නි, ධර්ම මාර්ගයේ ඉදිරියට පැමිණෙනකොට තමන්ට අවබෝධ වන නොවන ආකාරයේ අනුව තීරණයකට බැස ගන්න පුළුවන්. තමන් ති හේතුක කෙනෙක්ද දි හේතුක කෙනෙක්ද කියලා. ඒක ධර්ම මාර්ගයේ ඉදිරියට පැමිණෙනකොට අවබෝධ වන නොවන ආකාරයේ අනුව තීරණාදී කවුණු වලට බැස ගන්න පුළුවන්. කොහොමත් ඔය ඇත්තෝ මේ මනුස්ස ජීවිතයේ මගපල් ලැබිය හැකි කියන අදහසින් කටයුතු කරන්න. මගපල් නොලැබුණොත් නොලැබෙන්නේ ඔබේ දැන් දුර්වල හේතු සම්පත් හින්දා, දැන් හැසිරුණු හේතු සම්පත් නිසා ඒක ප්‍රබල වෙලා ඊළඟ භවයේදී ඔබට ති හේතුක ප්‍රතිසන්දි උප්පත්ති හේතු සම්පත් ආදී ලැබෙමින් සුවසේ සසරින් එතර වෙන දැන් හැසිරුණු එක උපකාර වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අතිපූජනීය ස්වාමින් වහන්සේ, චෛතසිකයන් සිත් 89 යෙදෙන අයුරු 23 වෙනි අභිධර්ම පාඩම ඇසුරෙන් පැහැදිලි කිරීමේදී ප්‍රථම ධානය සිත් 11ක් ගැන සඳහන් කළා. ඒ 11 කුමක්ද ස්වාමින් වහන්සේ? මා දන්නේ රූපාවචර සිත්වල ඇති සිත පමණි. ඔබ වහන්සේට මගඵල නිවන ලැබේවා කියලා. පින්වත්නි, ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ගහිත, ප්‍රථම ධාන සෝතාපට්ටි ඵලහිත, ප්‍රථම ධාන සක්‍රදාගාමි මග්ගහිත, ප්‍රථම ධාන සක්‍රදාගාමි ඵලහිත, ප්‍රථම ධාන අනාගාමි මග්ගහිත, ප්‍රථම ධාන අනාගාමි ඵලහිත, ප්‍රථම ධාන අරහත් මග්ගහිත, ප්‍රථම ධාන අරහත් ඵලහිත, රූපාවචර ප්‍රථම ධාන කුසල් සිත, රූපාවචර ප්‍රථම ධාන විපාක හිත, රූපාවචර ප්‍රථම ධාන ක්‍රියා හිත විදිහට ඔය විදිහට සතර මඟ සතර ඵලයන්ට අටකුත් ඒ වාගේම පින්වත්නි රූපාවචර ප්‍රථම ධානයේ කුසල විපාක ක්‍රියා විදිහ තුනකුත් ආවහම 11ක් වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ, අවසර ස්වාමින් වහන්සේ, යන්ත්‍රානුසාරයෙන් ජීවිතයේ අවසන් මොහොත ගෙවන සිය මවගේ හෝ පියාගේ එම යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය විසන්ධි කිරීමට වෛද්‍යවරුන් ඉල්ලා සිටියදී එය සඳහා අත්සන් කිරීමට සිය කැමැත්ත දීමෙන් ආනන්තරේ පාප කර්මයක් වෙනවාද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. පින්වත්නි, මව්පිය ඝාතනාදීයේදී චේතනාදී අනිකුත් කවුනොත් එක මව්පිය කාරණාව අතිශයින් ටිකක් ප්‍රබලයි. ඒක අපේ බණපොතේ මව්පිය ඝාතනාදී කවුන ගැන ඒක තීරුම් ගන්න මෙන්න මෙහෙම කරුණු වගේක් තියෙනවා. කවුරු හරි කෙනෙක් දවල් එළුවෙක් ඉන්නවා දැකලා, එළුවෙක් නිදාගෙන ඉන්නවා දැකලා රැයට ගිහිල්ලා එළුවා මරන්න හිතාගෙන රැ ආයුධයක් අරගෙන අර නිදාගෙන ඉන්න සත්වයාට පහර දුන්නොත් ඒ තැන එළුවා නැතුව අම්මා හෝ තාත්තා හෝ ඉඳලා ඒ පහර කාලා මව්පියන් මානයටපත් වුනොත් ඒ කෙනා ආනන්තර පාප කර්මයක් වෙනවා. එතකොට හිතන්නකො දවල් දැක්කේ එළුවා, හිතන් ඉන්නේ එළුවා ඉන්නවා කියලා. මාන චේතනාවද එළුවා මරන්නම හිතාගෙන ගිහිල්ලා පින්වත්නි පහර දෙනවා ආයුධයකින්. මේ වදින්නේ තමන්ගේ අම්මට හෝ තාත්තට. ඒ මානයටපත් වෙනවා. ඒක ආනන්තර පාප කර්මයක් වෙනවා. පින්වත්නි, සතා මරනවා කියන චේතනාව ඇතිව තමයි මව්පියන්ට ඒ විදියට පහර දුන්නේ. එතකොට පින්වත්නි ආනන්තරයේ පාප කර්මයක් වෙන්නේ නැහැ. අම්මා මරනවා තාත්තා මරනවා කියලා හිතාගෙන රැයට ගිහිල්ලා පහර දෙනකොට එතන අම්මයි තාත්තයි නැතුව එළුවෙක් හිටියොත් ඒ පහර වැටලා එළුවා මැවුණා කියලා පහර දුන්නු කෙනාට ආනන්තර පාප කර්මේ නැහැ.
මව්පියන් මානවා කියලා හිතලා මව්පියෝ මාන කෙනාටත් ඒ වගේම එළුව මව්පියන් මානවා කියලා මව්පියෝ මාන කෙනාට අනන්තර කර්මය වෙනවා. එළුවෙක් මානවා කියලා හිතලා එළුවෙක් මාන කෙනාට අනන්තර පාප කර්මය වෙන්නේ නැහැ. එතකොට ඔය ඇත්තෝ දන්නවා නම් මේක කිරීමෙන් අම්මා මානයටපත් වෙනවා, තාත්තා මානයටපත් වෙනවා ආදී විදියට මාන චේතනාවත් ඇතිව මරණවා කියන හැඟීම ඇතුව එහෙම කළොත් පින්වත්නි මාන චේතනාව ඇතුව කළොත් අම්මා මම මරණවා තාත්තා මම මරණවා කියන හැඟීම ඇතුව මාන චේතනාවෙන් කරනකොට එතනදී ඒක පින්වත්නි ආනන්තරයේ පාප කර්මයක් වෙනවා. එතකොට අම්මා තාත්තා දෙන්නාට පින්වත්නි ඒ දෙන්නා සම්බන්ධව ඒ වගේ තීරණ ගන්න වෙද්දී ඔය ඇත්ත පරිස්සම් වෙන්න හුඟා පරිස්සම් වෙන්න වෙනවා. ඒකට හේතුව තමයි වෛද්‍යවරුන් කිව්වාට මෙතනින් එහාට මේ කෙනා ජීවත් කරවන්න බෑ කියලා අද අපූර්වට අවුරුදු 18ක් 20ක් යන්ත්‍රානුසාරයෙන් එහෙම හිටියේ කට්ටිය සිහිය ඇවිල්ලා ජීවත් වුණු අවස්ථාත් අහන්න ලැබෙන හින්දා ඔබට අකුසල කර්ම කරගන්න නැති වෙන පරිස්සමෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න එකයි වඩා සුදුසු. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ බඩගින්න දහඩිය දැමීම වැනි නිතරම ඇතිවන වේදනා සියල්ලම අකුසල් විපාකද කරුණාවෙන් කියලා දෙන්න කියලා. පින්වත්නි ඒක අකුසල්ම වෙන්නේ නැහැ. හැබැයි අකුසල් නොවෙනවත් නෙමේ සමහර ඒවා. දැන් ප්‍රේතාදී කොට්ටාස වලට කොච්චර කෑවත් බඩ පිරින්නේ නැහනේ. සමහර අයගේ ඉදි කට්ටක් වගේ තමයි උගුර තියෙන බඩට යන්නෙත් නැහැ. සමහර අයගේ ශරීරයේ උෂ්ණාධික විදිහේ දාඩි දැමීම එහෙම ඇතිලා කැසිලි කිසිලි ආදී බොහෝ අපහසුතාත් ඇති වෙනවා. එතකොට දත් රෝග, දන්ත රෝගී, කාස, ශ්වාස මේකාසෝ සාසෝ පිනාසෝ ඩහෝජරෝ කුච්චිලෝකෝ මුච්චාපක්කන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩු කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තා මදුමීහු අංසා පිලකා බගන්දලා ආදී විදිහට පින්වත්නි බොහෝ ආබාධ තියෙනවානේ. ඒ වාගේදී පිත්ත සමුට්ඨාන ආබාධ, වාත සමුට්ඨාන ආබාධ, කම්ම විපාකච ආබාධ ආදී විදිහට ඉද්දී කර්ම විපාක නිසා ඇතිවන ආබාධ ආදියක් තියෙනවා. වෙනත් කවුරු නිසා ඇතිවන ආබාධ ආදියක් තියෙනවා. ඒ විදිහට තේරුම් ගන්න සියලුම වේදනා අකුසල් වෙන්නේ නැහැ. නමුත් සමහර වේදනා පින්වත්නි අකුසල විපාක වෙන කොහොමත් කායික දුක් වේදනා නම් ඇති වෙන්නේ අකුසල විපාක විදිහට. කොයි ආකාරයට අකමැති අප්‍රසන්න අරමුණක් හමු වුණත් ඒ දුක් වේදනාව පින්වත්නි දැනෙන දෝමනස්ස වේදනාව යෙත්න හිත ආදී ඇති වෙනවා. කායික දුක් වේදනා අකුසල විපාක සිත්වලදී කායික දුක් වේදනාව ඇති හිත අකුසල සිත් 12ට ලැබුණු විපාක විඥානයක් බව තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් කල්යාණ මිත්‍රාණන් වහන්සේ මේ වෙනත් ගිනුමක් ඇති මිතුරෙක්ගේ ගැටලුවකි. පින්වත් ස්වාමින් වහන්සේ මම මහානදම් පිරීමට කැමැත්තෙමි. මාහට ගිහි ජීවිතේ රුචි නැහැ. එමෙන්න මා කැමැති ආරණ්‍ය සීනාසනයක් තුල මහානදම් පිරීමට. එමෙන්න මා මෙතෙක් කල ධර්ම ඥානයේ ඇති ස්වාමින් වහන්සේලා අතර ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේ නමක් නම් මා දැක නැහැ. මා කැමැති ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාගේ ගුරු ස්වාමින් වහන්සේ වනවා නම් ඔබ වහන්සේලා ඇසුරේ මහානදම් පිරීමට කැමැත්තෙමි. එසේ කිරීමට හැකිද ස්වාමින් වහන්සේ? ඔබ වහන්සේලාගේ ආරණ්‍ය සේනාසනයේ තුල තව අයට පැවිදි වෙන්න පුළුවන්ද? ඒ වගේම ස්වාමින් වහන්සේ මට තවම අවුරුදු 10ක් වෙමි. එළඹෙන වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දිය යුතුය. නමුත් කල්යාණ මිත්‍රයන් වහන්සේ මාහට එය රුචි නැහැ. මේ ලෞකික දේවල් පස්සේ දුවලා ඇති ඵලය මොකද්ද? මට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. මා කුමක්ද කළ යුත්තේ? මා කැමැති එළඹෙන අවුරුද්දේ මැද භාගී වගේ මහාන ජීවිතයට ඇතුළත් වීමට. එවිට මා පිරිවෙන් යා යුතු වේද?
මට උපදෙස් ලබා දෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ භවයේදීම නිර්වාණය පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සත්පුරුෂ පින්වත්නි පැවිදි වෙන්නට අපේ ආරණ්‍ය සේනාසනය තුල පුළුවන්. අපි වැඩ ඉන්න රත්නපුර ආරණ්‍ය හෝ අපේ යටතේ පාලනය වන අපේ ශාඛා ස්ථාන වන කහවත්ත ආරණ්‍ය සේනාසනයේ හෝ කලවාන සිංහරාජ ගැඹුරු වනාන්තරය ඇතුළත තියෙන ආරණ්‍යයේ හෝ ගිලිමලේ මාලින කළුගඟ අසල තියෙන ආරණ්‍ය හෝ නැත්නම් මිහින්තලේ ආදී විදිහට අපේ අනිකුත් කොහේ හරි ශාඛාවක හරි පැවිදි වෙලා මහන්දම් පුරන්න පුළුවන්. ඊට බාධාවක් නැහැ. මහාන කරගන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඔය සත්පුරුෂයන්ට අපි පැවිදි ජීවිතයට අදාළ දේවල් පැවිදුනම උගන්වනවා හැමදේම ධර්ම විනය අභිධර්ම සියල්ලම. එතකොට පින්වත්නි ඔය ඇත්තන් පැවිදි වෙනකොට දැන් අවුරුදු 18යි කියනවානේ. එතකොට විභාග ලියන්න. මුලින්ම විභාගේ ලියන්න. ඒක අනාගතයට වටන බහුසුතකම් බාහුව සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ බහුසුතකම් ඕන වෙනවා. ඒ නිසා විභාගය ලියන්න. ලෞකික දේවල් පස්සේ යන්න නෙමෙයි. ඔය ඇත්තන්ගේ ඥානෙ දියුණු වෙන්නට බහුසුතකම ලබන්නට පැවිදි ජීවිතයේ ඔබේ පැවිදි ජීවිතයට ඒක ආභරණයක් වෙන විදිහට ආභරණයක් වෙනවා කිව්වේ පැවිදි ජීවිතේ විභාග ආදී ලියනකොට පින්වත්නි ඒට කඩයිම් තියෙනවා. ඒකට මේ ඔය විභාග ඔය එලෙවල් වගේ විභාග ලියලා තියෙන එක වටිනවා. ඒ විදිහට ඔය පුණ්‍යවන්තයෝ කටයුතු කරගන්න. පින්වත්නි විභාග ලියන්න. අපිත් අවශ්‍ය නම් උදව් කරන්න. මේ මනුස්ස ජීවිතයේදීම රහතන් වහන්සේ නමක් වෙන්න කටයුතු කරගන්න. එතනදී පින්වත්නි ඔය ඇත්තෝ පැවිදි කරගන්න පුළුවන්. අධ්‍යාපනයේ නතර කරලා තියෙන තැන ඉඳන් ඉදිරියට යන්න ඕනි. පිරිවෙන් මුලින් ඉඳන් යන්න අවශ්‍ය නැහැ එලෙවල් කළ කෙනෙක්. පැවිදි ජීවිතයට අදාළ අධ්‍යාපන වැඩපිළිවෙලක් අපි ලබා දෙනවා. ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ වලට අදාළව පැවිදි ජීවිතයට අදාළ වැඩපිළිවෙලක ඔය ඇත්තන්ව හසුරුවමින් සුන්දර නිවන් දොර විවර කර ගන්නට අවශ්‍ය කරන මාර්ගය සකස් කරලා තියෙනවා. පැමිණෙන අපේ ආරණ්‍ය සේනාසනයේට ඔය සත්පුරුෂයන්ව පැවිදි කරලා අවශ්‍ය ගුරු හරුකම් ලබා දීලා සසරින් එතර වන ගමන ඉදිරි කාරණා සම්පූර්ණ කළ දෙන්නා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ සුපින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ කරුණාවෙන් පහදා දුන මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප තිලෝගුරු ලෝකනාථයන් වහන්සේට අපි මෙසේ නමස්කාර කරන ගාථා පාඨයේ අර්ථය වචනයෙන් වචනේ බෙදා නිවැරදි අර්ථය වටහා දුන මැනවි. අද මේ නමස්කාර පාඨයත් අධර්මවාදීන්ගේ සෙල්ලමක් වී ඇත. න වෙනම කඩා මෝ වෙනම කඩා වෙන වෙන්කොට ත වෙන්කොට ආදී ලෙස මහා විහිළුවක් සපයයි. සත්පුරුෂ පින්වතුන්ට පිළිගැනීම පිණිස පහදා දෙන සේක්වා. ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය වේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ තමයි නමස්කාරයේ තේරුම. පින්වත්නි වර්තමානයේදී විවිධ උදවියට ඕන සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කරන්න. ඔවුන්ට ඕන එහෙම නිර්මාණය කළ ශාසනය අතුරුදහන් කරවන්නට ඔබ එයට ඊට දෙන්න එපා. ඔය ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේ බොහෝම දුෂ්කරව ඒ බෝසත් අවදී සාරාංශකේ කල්පලක්ෂය පාරමී දම් පුරා ලොවට විවර කළ උතුම් සී සද්ධර්මය තව බොහෝ දෙනාට බොහෝ දේ මිනිසුන්ට මඟපල් ලැබීම උදෙසා ඔබ එය සුරාසිත කරලා සුරාසිත කරමින් පිළිපැදලා පිළිපැදමින් මඟපල් ලබලා සසරින් එතර වෙන්නත් කටයුතු කරගද්දී අර පිළිපැද්ද සුරාසිත කරපු ඒ උතුම් පින් සසරින් එතර වන ගමනට උපකාරත් වෙනවා. ධර්මී වෙනුවෙන් නැගී සිටින්න වෙන මොනවට නැගී සිටියේ නැතත් සී සද්ධර්මයේ වෙනුවෙන් පෙනී ඉන්න වෙන මොනවට පෙනී සිටියේ නැතත් ඔය පින්වතුන් සී සද්ධර්මයේ වෙනුවෙන්ම පෙනී ඉඳිමින් කටයුතු කරන්නට වග බලා ගන්න.
සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. බොහෝ ස්වාමින් වහන්සේලා රීරුකාණේ චන්ද්‍රවිමල මහ ස්වාමින් වහන්සේගේ කුටි ඇසුරු කරන් තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. නමුත් ඒ බුද්ධ වචනේ නොවේ. හරි බුද්ධ වචනේ නම් ත්‍රිපිටකයේ තුල ඇති අභිධර්ම පිටකේ වෙන්න ඕනි. ඔබ වහන්සේලා හදාරන්නේ ත්‍රිපිටකයට තුල ඇති අභිධර්ම පිටකයේද? මා කිව්වොත් රූප කලාපයක් තුල සතර මහා භූත රූප නොමැතියයි. ඔබ වහන්සේට ඒ අභිධර්ම පිටකේ ඇසුරු කරමින් එම තර්කයේ බිඳ හෙළිය හැකිද? තේරුකාණේ චන්දවිමල හිමියන්ගේ කුටි ඇසුරු නොකර අභිධර්මයේ පිටකයෙන්ම පැහැදිලි කර දිය හැකිද? කරුණාවෙන් පහදා දෙන සීක්වා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, අනිවාර්යයෙන්ම ඔය ඇතු දැන් ඔය සරණ ගිහිල්ලා ඉන්න පුද්ගලයින්ගේ සරණ යෑම නැතුව තුනුරුවන් සරණ ගියොත් ඔබට නිරයේ දොරටු වහගන්න පුළුවන්. ඔය ඇතු ඔය සරණ ගිහිල්ලා ඉන්න ඔබ නොමග යවන ඔය පුද්ගලයින්ගේ අදහස් ගත්තොත් ඔබ අනාථ වෙනවා. නිරයේ දොරටු ඇරෙනවා. පරිස්සම් වෙන්න. බොහෝ ස්වාමින් වහන්සේලා රීරුකාණේ චන්දවිමල මහ ස්වාමින් වහන්සේගේ කුටි ඇසුරු කරන් තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. බොහෝ ස්වාමින් වහන්සේලා එහෙම කරනවා. එහෙම කරන හේතුව තමයි ඒ පොත්පත්වල පින්වත්නි අභිධර්ම පිටකය, අභිධර්ම පිටකේ අටුවා, ටීකාදී අනුව කිසිදු වරදක් නැතුව කවුණු සියල්ල අංග සම්පූර්ණව තියෙන හින්දා. ඔය ඇත්ත කියනවා මෙහෙම. බොහෝ ස්වාමින් වහන්සේලා රීරුකාණේ චන්දවිමල මහ ස්වාමින් වහන්සේගේ කුටි ඇසුරු කරන් තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. නමුත් ඒ බුද්ධ වචනේ නොවේ. ඒ ඔබ කියන්නේ. හරි බුද්ධ වචනේ නම් ත්‍රිපිටකයේ තුල ඇති අභිධර්ම පිටකේ වෙන්න ඕනි. ඔබ වහන්සේලා හදාරන්නේ ත්‍රිපිටකයේ තුල ඇති අභිධර්ම පිටකේද කියලා. පින්වත්නි, නමුත් එය රීරුකාණේ හාමුදුරුවන්ගේ, අපේ පින්වන්ත අතිපූජනීය මහානායක හාමුදුරුවන්ගේ පොත්පත්වල තියෙන ඒ කවුණු බුද්ධ වචනේ නොවේ කියලා ඔබ කියන්නේ කාගේ වචනේ හින්දාද? ඔය ඇත්තන්ගේ දැනුමේ තරම හින්දාද? නැත්නම් ඔබව නොමග යවපු නිරයේ දොරටු අරගන්න කටයුතු කරන කෙනෙක්ගේ වචනේ හින්දාද? හරි බුද්ධ වචනේ කියන්නේ ත්‍රිපිටකයේ තුල ඇති අභිධර්ම පිටකේ වෙන්න ඕනේ කියනකොට රීරුකාණේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේගේ පොත්වල ත්‍රිපිටක අටුවා ටීකාදී තියෙන අභිධර්ම කාරණා ඇරෙන්නේ වෙන මොනවද තියෙන්නේ? හිතලු මොනවත් නැහැනේ. ඔබ වහන්සේලා හදාරන්නේ ත්‍රිපිටකයේ තුල ඇති අභිධර්ම පිටකයේද කියලා ඇහුවොත් ඔබ කියන අභිධර්ම පිටකයක් නෙමෙයි, අපි හදාරලා තියෙන ත්‍රිපිටකයේ තුල අභිධර්ම පිටකය. විතරක් නෙමෙයි සූත්‍ර පිටකේ, විතරක් නෙමෙයි විනය පිටකය. මුළු මහත් විනය පිටකය අටුවා ටීකාදී පුරාම හැසිරලා මුළු මහත් අභිධර්ම පිටකයේ අටුවා ටීකා පුරාම හැසිරලා මුළු මහත් සූත්‍ර පිටකයේ අටුවා ටීකා පුරාම හැසිරලා පරිවාර ග්‍රන්ථ පුරාම හැසිරලා තමයි පින්වත්නි අපි ඔය ඇත්තන්ට සීල සද්ධර්මයේ තුල තියෙන ඒ උතුම් වටිනා කරුණු මතු කරලා දෙන්නේ. ඔබ කියනවා මෙහෙම, මා කිව්වොත් රූප කලාපය තුල සතර මහා භූත රූප නොමැතියයි. ඔබ වහන්සේට ඒ අභිධර්ම පිටකේ ඇසුරු කරමි ගනිමින් එම තර්කයේ බිඳ හෙළිය හැකිද? ඕක තර්කයක් නෙමෙයි, ඕක ඔය ඇත්තන්ගේ පුස් වෙඩිල්ලක්. ඕක බිඳ හෙළින්න නෙමෙයි, සුණු විසුණු කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ සතර මහා භූත නොමැති කියලා කිව්වොත් රූප කලාපයක් තුළ ඔය ඇත්තන් අනාථ වෙන්නට පිළිතුරු රාශියක් සූත්‍ර පිටකයෙන්, විනය පීඨකයෙන්, අභිධර්ම පිටකයෙන් ගෙන හැර දක්වන්න පුළුවන්. රීරුකාණේ චන්දවිමල හිමියන්ගේ කුටි ඇසුරු නොකර අභිධර්ම පිටකයේම පැහැදිලි කර දී හැකිද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තන්ට ඕන වෙලාවක එවැනි කරුණු අපුහුරුවට පෙන්වන්න පුළුවන්. ඔබට වැරදිලා. රීරුකාණේ චන්දවිමල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ පොත්පත්වල තියෙන්නේ ත්‍රිපිටක අටුවාදී තියෙන සැබෑ බුද්ධ වචනේ. ඒ තුල නැහැ මිශ්‍ර කරපු තමන්ගේ වචනය. මහා භූත නැති රූප නැහැ පින්වත්නි. ඔබට ඕනෑ තරම් මහා භූත තියෙන රූප කලාපම තමයි පෙන්වන්න තියෙන්නේ. ගෝපාලක සූත්‍රයට යන අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේ තියෙන අනුස්සති වර්ගයේ
කතංච භික්කවේ භික්ඛු රූපං යුහෝති. ඉද භික්කවේ භික්ඛු යං කිඤ්ඤ රූපං සබ්බන්තං රූපං චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපන්ති යථා භූතං පජානාති එවං කෝ භික්කවේ භික්ඛු රූපං යුහෝති. ඒ වගේම ධම්මසංගණිප්පක රූපකාණ්ඩකේ කාණ්ඩේට යන චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති සබ්බං රූපං. එහි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා වචනයක් එන්නේ. ඔබ නොමග යවපු ඔය ඇත්තන්ට ඒකාන්ත නරකයේ දොරටු විවර කරලා දෙන්න හදන ඒ පෞකාර මාර්ගෝපදේශකයාගෙන් ඔබ ඉවත් නොවුනොත් අපට කරන්න දෙයක් නෑ පින්වත්නි. ඔබ රේරුකාණේ චන්දිවිමල ස්වාමින් වහන්සේ ත්‍රිපිටකයෙන්ම උතුම් සී සද්ධර්මයේ මතු කළ බව හොඳට දැනගන්න. මේ පොත්පත් ඇසුරු කරන්න හිවරදක් නෑ. ඒවා ඇසුරු නොකළ ඔය ඇත්තු ගියත් යන්නේ ඒ කවුණු වලම කියවෙන කාරණා තියෙන තැන් වලටම තමයි. ඔය ඇත්තන්ට ත්‍රිපිටක අටුවා ටීකාදී අදාළ පාට රේරුකාණේ චන්දිවිමල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ උපුටාගත් ඒවා මුළු ත්‍රිපිටකයේ කියවද්දිම හම්බ වේවි. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගැන තවදුරටත් උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා කියලා. සත්පුරුෂ පින්වත්නි, සක්මන් භාවනාව හුඟක් කමටහන් එක කරන්න පුළුවන්. ආනාපාන සති වගේ කමටහන් ඇරෙන්න. ඒ සක්මනට ගන්න පුළුවන් වෙනවා හුඟක් භාවනා කමටහන් කෙටියෙන්. විදර්ශනාදී ගන්නත් පුළුවන්. පින්වත්නි, සක්මන් භාවනාවේ මූලිකව තමන්ගේ පාදය ඔසවන ගන්නකොට ගන්නවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා, තද කරනවා ආදී විදිහට ගන්නවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා, තද කරනවා, ගන්නවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා, තද කරනවා කියලා පින්වත්නි ඔය ඇත්තන්ගේ වම් කකුලයි දකුණු කකුලයි ඔස්සේ ඔබට පුළුවන් ඒක මෙනෙහි කරන්නට. පින්වත්නි, ඒ ඇවිල්ලා මූලික ප්‍රාථමික පුහුණුවක්. සිත එකඟ කර ගන්න අවස්ථාව. හැබැයි ඔය ඇත්තන්ට එහෙම එකඟ කරගෙන තව පුළුවන් පින්වත්නි විදර්ශනාවේ නාම රූප ධර්මාදී මෙනෙහි විස්තර වශයෙන් කරන කොටස් කරන්න නොහැකි වුණත් ඔය ඇත්තන්ට අවබෝධය ලැබෙන බොහෝ කාරණා කරන්න පුළුවන්. විදර්ශනා භාවනාවේ නම් බොහෝ කවුණු සක්මන් කරමින් කරන්න පුළුවන්. සක්මන් කරමින් මගපල් ලැබූ තුමොත් ඉන්න බව මතක තියාගන්න. ඉරියව් හතරෙන් එක ඉරියව්වක් තමයි සක්මන් ඉරියව්ව කියලා කියන්නේ. සක්මන් භාවනාව වඩන්න මේ පිළිබඳ ළඟදිම ලිපියක් අපි පළ කරනවා අන්තර්ජාලය ඔස්සේ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. කිසිදා සිතවිල්ලකින්වත් නොකල වරදක් සම්බන්ධව මා වෙත නින්දා අපහාස ගැරහුම් ලැබෙමින් පවතී. මා පස්පවින් වැළකී ධර්ම මාර්ගයේ හැකි අයුරින් හැසිරෙන නිතර ධර්ම ශ්‍රවණය කරන අයෙක් වන අතර අටලෝ දහම කාටත් පොදු බවත් බුදුන් වහන්සේට පවා නින්දා අපහාස ගැරහුම් ලැබුණු බවත් දනිමි. නමුත් මා ජීවිතයේ කිසි දිනක නොකර ඇති දෙයක් සම්බන්ධයෙන් ගැරහුම් ලැබීම මාහට මහත් මානසික පීඩාවක් ගෙන දෙයි. එලෙස මාහට නින්දා අපහාස කරන අය කෙරෙහි දිනපතා උදේ හවස බුදුන් වන්න විට මෙසේ සිත පතුරුවමි. මට මෙසේ මානසික පීඩාවක් ඇතිවන්නේ මම මාගේ යන සම්මුතිය තුල ඇතිකරගත් මානෙ නිසා බවත් ධර්මයට අනුව ගලපාගත හැක. නමුත් ස්වාමින් වහන්සේ තවමත් කෙලෙස් සහිත පුතග්ජනෙක් වන මාහට මගේ මනස සංසුන් කර ගැනීමට සුදුසු ධර්මානුකූල උපදෙසක් ලබා දෙනමින් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිවන් සුවය ලබා ගැනීමට මේ කුසල් හේතු වේවා කියලා. පුරාණමේතං අතුලනේතං අජ්ජතනාමිව නින්දම්පි තුන්හි භාවේන නින්දම්පි බහුභාසිතං මිතබානිම්පි නින්දන්ති කිංචි ලෝකෝ අනින්දිතෝ. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ අතුල ගෘහපතිතුමාට කියන පුරාණමේතං අතුලනේතං අජ්ජතනාමිව අතුල අතීතේ විතරක් නෙමෙයි අද විතරක් නෙමෙයි හැමදාටම
නින්දාම්පි තුන්නි භාවේන නින්දාම්පි බහුභාසිතං තුස්නී භූතව නිස්සද්දව හිටියත් කතා නොකර හිටියත් නින්දා අහන්න වෙනවා. නින්දාම්පි තුන්නි භාවේන නින්දාම්පි බහුභාසිතං බොහෝ කතා කළත් නින්දා අහන්න වෙනවා. මිතබානින්පි නින්දාන්ති පින්වත්නි ටිකක් කතා කළත් නින්දා අහන්න වෙනවා. ඒ නිසා පින්වත්නි නින්දා අපහාස ඔය ඇත්තන්ට අහන්න හම්බ වෙනවා නම් ඔය ඇත්තු හරි වාසනාවන්තයිනේ. නින්දා අහන්න ඒවට ඉඩ දෙන්න. ඔය ආපුතේ. ප්‍රශංසාත් අහන්න ඉඩ දෙන්න. නින්දාවලදී ඔබේ හිත පොඩ්ඩක්වත් වෙනස් වෙන්න දෙන්න එපා. ප්‍රශංසාවලදී පොඩ්ඩක්වත් ඔබේ හිත වෙනස් වෙන්න දෙන්න එපා. නින්දා ඔබට ආශිර්වාද මල් රැස්සක් වෙනවා. ප්‍රශංසා ඔය ඇත්තෝ ප්‍රශංසා ඉදිරියේ සැලෙන්නේ නැතුව නොසැලී හිටියොත් ආශිර්වාද මල් රැස්සක් වෙනවා. නින්දා අපහාස ආදී අහන්න තියෙනවා නම් ඒ ජීවිතේ පින්වතින් බබලන ජීවිතයක්නේ. නින්දා අපහාස නැත්තන්නේ ගැටලුව. ඇතිතරම් නින්දා අපහාස එන්න දෙන්න. එතකොට තමයි ඔය ඇත්තන්ගේ සැබෑ ස්වરૂපයේ සැබෑ ගතිගුණ මතුවෙන්නේ. නින්දා කරන්න ඊට අරින්න. ඔය ඇත්තෝ ඒකට ගැටෙන්න එපා. ඔබේ කුසල් වඩන්න. කුසලයේ තුල වර්ධනය වෙන්න, කුසලයේ වඩන්න, කුසලයේ තුල සත්‍යමත් වෙන්න. ඔබට නින්දා එනකොට ඔබගේ අනාගතයේ අතිශයින්ම බබලනවා. නින්දා කරන අයට ඔබ විසින් ප්‍රශංසා කරන්න. ඔබට නින්දා කරනවා නම් පින්වන්ත මහත්මයා නැත්තම් ඔය ඇත බොහෝම ප්‍රශංසා මුකෙන් ප්‍රශංසා කරන්න. පින්වත්නි ඔහුගේ අකුසල ඔහුට, ඔබගේ කුසල් ඔබට. ඔහුගේ අකුසලිය ඔහුට නරක විපාක ලබා දීම ගැන ඔබ සතුටු වෙන්න එපා. නමුත් ඔබ නින්දා ඉදිරියේ නොසැලී ඉඳීමේ කුසල විපාකයන්ගෙන් ditta ධම්ම වේත්නීය වශයෙන් ලබන යහපත් ප්‍රතිඵල ගැනත් උපපච්ච අපරාපරිය වේත්නීය වශයෙන් ලබන යහපත් ප්‍රතිඵල ගැනත් සතුටු වෙන්න. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ගිහි ජීවිතයේ ගත කරමින් දවස් 5ක් වැඩි වේලාවක් රැකියා ස්ථානයේ ගත කරන අතර රැකියා ස්ථානයේදී නිවන් මඟ සපුරා ගනිමින් සක්කාය දිට්ඨිය දුරු කිරීම විදර්ශනා කිරීම කළ හැකි ආකාරයේ පහදා දෙන්න. සත්පුරුෂ පින්වත්නි රැකියා කරනකොට ඔය ඇත්තෝ රැකියා කරන ස්ථානයේ ගත කරනකොට නිවන් මඟ සපුරා ගන්න, සක්කාය දිට්ඨිය නැති කරගන්න, විචිකිච්ඡාව නැති කරගන්න, සීලබ්බත පරාමාසු නැති කරගන්න, ඒ විදර්ශනාව වඩන්නට පින්වත්නි මුලින්ම නාම ධර්මය රූප ධර්මය දැනගන්න. නාම රූප ධර්ම ගැන උගන්වන අභිධර්ම දේශනා, උගන්වන ධර්ම දේශනා කියලා දෙන දහම් දේශනා පොත්පත් ආදී කියවන්න දැනගන්න. මුලින්ම නාම රූප ගැන, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්ම ගැන දැනගන්න. ඒක සාමාන්‍ය ජීවිතයේ ස්වභාවයෙන්ම දකින්නට කටයුතු කරගන්න. පින්වත්නි මුලින්ම ඒවා දැනගන්න. ඒක සාමාන්‍ය ජීවිතය ඔබ ගත කරනකොට ඔය ඇත්තන්ගේ කීසාන්තයේ පටන් පාදාන්තයේ දක්වා මිනිස්සුරින් ඔය ඇත්තන්ගේ ආයතනාදී පහළවන විඥාන වේදනා සංඥා සංකාරාදීන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගෙන කෙලෙසුන් නැසන ගමනට රැකියාවත් උපකාරයක් බවට පත් කරගන්න කොතනක හිටියත් විදර්ශනා ඔබට වඩන්න පුළුවන්. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි අපගේ ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ ගැටලුව හුදෙක් මාගේ දැක්ම නිවැරදි කරගෙන අකුසලයේ මිදී කටයුතු කිරීම උදෙසා පමණි. අනුකම්පාවෙන් පහදා දුන මැනවි. ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කරන ඇතම් ස්වාමින් වහන්සේලාගේ සමහර කරුණු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අතිධාවනය කරන ආකාරයේ ඒවා. නමුත් උන්වහන්සේලා බොහෝ සිල්වත් වීරවත් උතුමෝ වෙත්. අපි ඒවා වැරදි කීම ඒ ස්වාමින් වහන්සේලාට කරන චෝදනාවක්ද? ස්වාමින් වහන්සේ අපි ආරෝපවාද කරගන්නවාද? ඒ නිසා එහෙම නොකර ඉන්න එකද වඩා හොඳ? නැතිනම් අපි සිල්වතෙකුට ගැරහුවා වෙනවාද? දේශනාගත කවුණු වැරදි වූවත් අපි චෝදනා කළොත් ඔබ වහන්සේ මේ කරන්නේ වැරදි දේශනයක්, මේක මෙහෙම නෙමෙයි කියලා අපිට ඒක විපාක දෙනවද? අපේ නිවන ඉන් වැහෙනවාද? මේ ගැන පොදුවේ පැහැදිලි කිරීමක් කළ මැනවි ස්වාමින් වහන්සේ. මා පැටලී සිටින
විශාල මානසික ගැටලුවක් මේක. මොකද මම ඕවගේ වැරදි කරුණු කීපයක් නිසා එක්තරා සිල්වත් හිමි නමක් සම්බන්ධයෙන් ඒ වරද ප්‍රකාශ කළා. මම ඒ ගැන හිතා ඉන්න නිසා මට ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා ඉගෙන ගැනීමත් මග හැරෙනවා. මට හිතෙනවා මම වරදක් කළා කියලා. තෙරුවන් සරණ වේවා සමිඳුනි කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, කයින් වචනයෙන් හිතින් කරගන්නා කර්ම තමන්ට. කිසිවකු සමග ගැටෙන්න එපා. අනුන්ගේ කර්ම අනුන්ට, තමන්ගේ කර්ම තමන්ට. ධර්ම විනයට පටහැනි කරුණක් ගැන ඔය ඇත්තන්ගේ හිත තුල ද්වේෂයක් ඇති කරගන්නේ නැතිව ති හේතුකවම පිළිතුරු ලබා දීම ඔබට අනාගතයේ මඟපල් ලබන එකට උපකාරක හේතු සම්පතක් වෙනවා. නිහඬ වුණොත් ඒ භික්ෂුන් වහන්සේලා හෝ ගිහි පින්වතුන් අතින් සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය වන හින්දා සද්ධර්මයේ අතුරුදහන් වීමට අනුබලයක් වෙනවා. ඔය ඇත්තෝ හඬ නගලා කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒ නිවැරදි කරගනී, ගිහි අය ඒ නිවැරදි කරගනී, ගිහි පැවිදි කවුරු වුණත්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී නිහඬව හිටියේ නැහැනේ. අලං ආවුසමා සෝචිත්තමා පරිදීවිත ආදී විදියට සුබද්ද බිස්සුවගේ අබද්ද වචනය මුල් කරගෙන පළමු ධර්ම සංගායනාව පැවැත්වුවානේ. යස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව සබ්බකාමී සාලාදී මහරහතන් වහන්සේලා දෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුවානේ. මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවානේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටම සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේලා ධර්ම විරෝධී කාරණා කරන හාමුදුවරුන්ට විරුද්ධව අවශ්‍ය පියවර ගත්තනේ. ඒව නිවැරදි කළානේ. ඔය ඇත්තෝ ආර්යයන් වහන්සේ නමකට අපහාස කරනවා නෙමෙයිනේ. ඔය ඇත්තෝ ධර්ම විකෘතිය පිළිබඳව කවුණු දැක්වීමක් විතරන කරන පුද්ගලයෙක් එක්ක ගැටෙන්නේ නැහනේ. ඒ වගේම ඔය ඇත්තෝ පින්වත්නි ඒ කියලා දෙන කවුණු ඒ පිළිගන්න තරමට ඒ ධර්මදේශකයන් වහන්සේලා නිහතමානී වෙලා ඒක පිළිගන්නවත් ඇතිනේ. ඒ නිසා ඔය ඇත්තන්ට ඒක පින්කමක් වෙන කාටවත් චෝදනා කරන්න එපා. කාටවත් හිරිහැර කරන්න එපා. කාගේවත් සීලයට ඔබ දොස් කියන්නේ නැහනේ. ධර්ම කාරණාවක් සම්බන්ධව එහි වරද පෙන්නලා දුන්නා කියලා. පින්වත්නි, බොහෝ සිල්වත් වීරවත් උතුම වුණාට ඒ ස්වාමින් වහන්සේලාගේ අතින් උනත් ධර්ම විනය විරෝධී වචනයක් ප්‍රකාශ වෙනවා නම් ඔය ඇත්තෝ ඒක කියලා දෙන්න, ඒක පෙන්නලා දෙන්න. උන්වහන්සේලා ඒක නිවැරදි කරගනීවි. පින් නිවැරදි කරගත්තේ නැතත් ඔය ඇත්තන්ගේ හිතට ඒක තහවුරු වේවි. උන්වහන්සේලා ඒක පිළිගත්තා හෝ නොපිළිගත්තා හෝ උන්වහන්සේලාගේ ගුණය මේ යහපත් එකක්ද අයහපත් එකක්ද ආදී විදිහට පින්වත්නි ඔය ඇත්තෝ ධර්මයේ වෙනුවෙන් පෙනී සිටින්න. ධර්මයේ යටපත් වෙන දෙන්න එපා පුද්ගල පංචස්කන්ධයක් මුල් කරගෙන. නමුත් පුද්ගල පංචස්කන්ධයක් මුල් කරගෙන ඔවුන්ගේ සීලයට ඇඟිලි දික් කරන්න එපා. ගුණධර්ම වලට පැවිදි ජීවිතයට ඇඟිලි දික් කරන්න එපා. වැරදි දහම් ගැටලුව පමණක් නිවැරදි කරලා පෙන්වන්න, නිවැරදි නොකර ඉන්න එපා. කවුද එතකොට කල්යාණ මිත්‍රයා වෙන්නේ? පැවිදි පින්වතුන් වහන්සේලාට පැවිදි අය අතරේ හෝ ගිහි අය අතරේ කල්යාණ මිත්‍රා සිටිය යුතුයි. ගිහි පින්වතාට හෝ පින්වතියට පැවිදි පින්වතුන් වහන්සේලා අතර හෝ ගිහි පින්වතුන් අතර කල්යාණ මිත්‍රයෝ සිටිය යුතුයි. කාගේ හරි අතින් වැරදි දහම් කාරණාවක් කියුණා නම් උන්වහන්සේ අපහසුවටපත් කරන්නේ නැතුව උන්වහන්සේට ඒක මුණ ගැහිලා කවුරුන් පැහැදිලි කළ දෙන්නේ වැරදි කරන්නේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අති ගෞරවනීය ස්වාමින් වහන්සේ චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
දස සංයෝජන අතර ඇති සම්බන්ධය පහදා දෙන්න. පින්වත්නි, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔය ඇත්තෝ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයේ කෙලෙසුන් නසන්නට අනුගමනය කළ යුත්තේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සම්මා සතිය කියන සතර සතිපට්ඨානයේ තියෙන්නේ. ඒ සම්මා සතිය කියන සතර සතිපට්ඨානයේ වඩමින් ඔය ඇත්තෝ කුසල් වඩමින් අකුසල් දුරු කරමින් සමාධිය වඩමින් සීලේ රකිමින් ජීවිකාව මනමින් කළමනාකරණය කරගෙන සම්මාදිට සම්මා සංකප්පයන් ඇතුව කටයුතු කරනකොට ඔය ඇත්තන්ගේ ඥානයේ මොහුකුරා යනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්මෝ නසන්නට පුළුවන්කම ලැබෙනවා. කෙටියෙන් කිව්ව ඔය කවුන විස්තර වශයෙන් තේරුම් ගන්න තවදුරටත් පින්වත්නි, චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබ අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය තමයි පිළිපදින්නට ඕනේ. ඒ ආර්ය සත්‍ය තුල සතර සතිපට්ඨානයේ එන්නේ සම්මා සතිය විදියට. එතකොට බොජ්ජංග ධර්මාදී කවුණුවද සති සම්බොජ්ජංගාදී විදියට ගත්තාමත් බෝධිපාසක ධර්මති සතියේදී සතිය ආදී විදියට කොතනක කොයි විදියට ගත්තත් පින්වත්නි සතර සතිපට්ඨානය එතකොට ඔය පින්වත්තුන් දසංයෝජන ආදී නැසමින් කෙලෙසුන් නැසන තැන්ට දිට්ඨි විසුද්ධි කාංකා විතරන මග්ගා මග්ග ඥාන දර්ශන ප්‍රතිපදා ඥාන දර්ශන ඥාන දර්ශන ආදී විසුද්ධිත් එක්ක ඉදිරියට යනකොට කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේවා එකිනෙකට සම්බන්ධයි. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ කල්යාණ මිත්‍ර හිමියනි, කුඩා කල පටන් දරුවන් කෙරේ මා තුළ කිසිදු ආසාවක් ඉපදලා නැහැ. අනුකම්පාවක් කරුණාවක් විතරයි ඇත්තේ. මට දරුවන් සිටිය යුතුයි කියා කිසිදාක සිතී නැහැ. ඔවුන් සුරතල් කිරීම වඩා ගැනීම ආදී මා ප්‍රිය නොකරන අතර මට ඔවුන් තුලින් පෙනෙන්නේ එකාත්ම භාවයකින් චුත වූ මහලු අයෙක් හෝ සත්වයේ උපතක් ලෙස හා අනාගතයේ වැඩි ජරා ජීර්ණ වන කුණු කයක් ලෙසත් මහ දුක් ගොඩක් ලෙසත් මට සිතෙන දේ බාහිර ලෝකයා දකින්නේ පෞකාරකමක් හැටියට පිනක් නැති කමට හිතෙන ඒවා දරුවෝ තමයි අපේ සම්පත. ඒක බුදු හිමිත් වදාලා ඒ සම්පත් ලබාගත යුතුයි ආදී ලෙස පහදා දෙන්න හිමියනි. එසේම ස්වාමියා නොතකා භ්‍රමචර්යාවක් රැකීම තුල බිරිඳට අකුසල් සිද්ධ වනවාද එම සීලයේ අනුසස් තිබේද දෙමාපියන් නිසා ගිහිගේ රැඳුනත් මාගේ දැඩි ආසාව දිනක පැවිදි වීමටයි සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, පින්වන්ත ඔබ අතීතයේ සසරින් එතර වීමට හේතු සම්පත් ඇති කර ගැනීම උදෙසා ධර්මයේ හැසිරෙමින් විපාක වර්තමානයේ ලබාගෙන තියෙනවා. දරුවන් ගැන තණ්හාවක් නැතිකමත් නුවණින් දකින්නට පුළුවන් හැකියාව ඔබට ඇතිකමත් ඔබේ පෙර පින් වලින් ඔබට ලැබුණු වටිනාම සම්පතක්. අන්‍යයන්ගේ කර්ම අන්‍යයන්ට, තමන්ගේ කර්ම තමන්ට. එනිසා ඔබගේ ඔය නුවණ, ඔය මොහුකුරාගේ ඥානෙ අපි බොහොම අගය කරනවා. කර්මය ගැන නොදන්නා අයගේ වචන හින්දා ඔබ අකුසල කර්ම රැස් කර ගන්නා තැනට පෙළඹෙන්න සුදුසු නැහැ. නමුත් පිරිමියාගේ පින්වත්නි අවසරය ලබා ගන්න පුළුවන් නම් බ්‍රහ්මචාරී ජීවිතයකට වටිනවා. ඒ වුණාට විවාහ වෙලා නම් ඉන්නේ ඔබ ස්වාමියාගේ අවශ්‍යතා ඉටු කරන්න වෙනවා. විවාහ ජීවිතයක තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා වීරමණී සිල්පදයයි. ඒ කියන්නේ ඔබ සැමියන් කාමයේ හැසිරීමෙන් කටයුතු කරනවා ඇරෙන්න ඔවුන් තුල වැරදි කාමයේ හැසිරීමක් වෙන්නේ නැහැ. එයින් ඔය ඇත්තන්ට නිවන් මාර්ගට ගැටලුවක් වෙන්නේත් නැහැ. සෝහන් වුණත් එවැනි කාම්භෝගී ජීවිතයක් විසාකා මහෝපාසිකා වගේ උත්තමාවියෝ හැසිරුණු හින්දා ගත කළ හින්දා. තුන්වෙනි සිල්පදේ රකින්න. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීලා අඹසැමි ජීවිතයේ යෙදෙන්න. නැතිනම් ස්වාමියා
වෙනස් සම්බන්ධකමක් ගොඩනගා ගනීවි. මගඵල ලබන තෙක්ම ජීවිතේ කළමනාකරණය කරගන්න. දරුවෝ ලැබීම වරදක් නෙමෙයි. දරුවෝ කියන්නේ කොහේ හරි තැනක නරක තිරිසන් ප්‍රේත අසුර මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කොහේ හරි තැනකින් මැරලා ඉපදින කෙනෙක් තමයි. ඔය ඇත්තොත් එහෙමනේ. එතකොට මේ මැරලා උපදින කෙනෙක් වුණාට පින්වත්නි ඒ ඉපදෙන කෙනාට ඔබේ ගුණ ධර්ම වලින් ඔබට පුළුවන් කලන මිතුරෙක් හෝ මිතුරියක් වෙන්න. තමන්ගේ දරුවට කලන මිතුරා හෝ මිතුරිය වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිත කුසලයෙන් ආලෝකමත් කරන්න පුළුවන්. එතකොට මගපල් ලබනකන් ජීවිතේ කළමනාකරණය කරගන්න දරු සම්පත් ලැබීමේ ගැටලුවක් නැ. සෝවහන් වුණ විසාකා මහෝපාසිකාව අවුරුදු 7ේද සෝවහන් වුණත් තරුණ වීදී විවාහ වෙලා දරු සම්පත් ලැබුවා වගේ පින්වත්නි ස්වාමියා සහ දූ දරුවන් සහ පවුලේ අයද කලන මිතුරන් කරගෙන නුවණින් සියල්ල හසුරුවාගෙන නිවන් දකින්නට කටයුතු කරගන්න. දරු සම්පත් නිවන් මාර්ගට බාධාවක් වෙන්නේ නැහැ. ඒ තුලින් උනත් විදර්ශනා ඥානෙ මොහු පුරා ගන්න පුළුවන්. කාමයේ වාදව හැසිරෙන්නේ නැතුව ගිහි ජීවිතය ගත කර නැතු ගිහි ජීවිතයට අනුරූපී ජීවිතයක් ගෙවන්නට ඕන. එතන පින්වත්නි කල්යාණ මිත්‍රයා වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමියාට භාර්යාවට දූ දරුවන්ට පවුලේ සමාජිකාවන්ට. නමුත් මෙතන ඔය ඇත්තන්ගේ පෙර හේතු සම්පත් ප්‍රබල කුසලයෝ හින්දා වර්තමානයේ නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. කෙලෙස් බහුල අය අතරේ කෙලෙස් රහිත වෙන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ගිහි ජීවිතය ගත කරනකොට වර්තමාන සමාජී බිස්සුණී ශාසනයේ නැති හින්දා ගිහි ජීවිතය ගත කරනකොට ඔය ඇත්තන්ගේ අනාගත ලෙඩ දුක් ආදර පීඩා ආදී අපුපස්ථාන ආදී ලබන්න පුළුවන්. දූ දරු සම්පත් ආදී උන ලැබීමේ වරදක් නැහැ. මොන දේ වුණත් හැමදේම පිනක් බවට පත් කරගන්න. දරුවෝ හැදීම රැකියා කිරීම ඒ වගේම ජීවත් වීම පින්කමක් බවට පත් කරගෙන කටයුතු කරන්න. සසරින් එතර වෙන්න වග බලා ගන්න. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේ. සම්මා ආජීවයට අයත් නොකල යුතු වෙළඳාම් අතරට මාංශ මස් වෙළඳාම මත්ස්‍ය මාළි වෙළඳාම අයත් වේද? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිවන් සුව වේවා කියලා. පින්වත්නි සාමාන්‍ය පෙළ සූත්‍ර වර්ණනාවේ ඒක මෙහෙම එනවා. ආජීවය කියන්නේ මොකද්ද? මිත්‍යා වෙළඳාම් පහ හැර දෙහැමින් සෙමින් ජීවිකාව කිරීම තමයි පින්වත්නි සම්මා ආජීවය වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මහණෙනි ගිහි උපාසකයෙක් හෝ උපාසිකාවක් විසින් නොකල යුතු වෙළඳාම් පහක් තියෙනවා. ඒ නොකල යුතු වෙළඳාම් පහ මොනවාද? සත්ත්ව වනිච්චා ආයුධ වෙළඳාම, සත්ත්ව වනිච්චා සතුන් වෙළඳාම, මාංශ වනිච්චා මාංශ වෙළඳාම, මච්ච වනිච්චා මත්පැන් වෙළඳාම, විස වනිච්චා විස වෙළඳාම. මහණෙනි උපාසකයෙකු විසින් නොකල යුතු මේ වෙළඳාම් පසයි කියලා. එතකොට මාංශ වෙළඳාම, මත්ස්‍ය වෙළඳාම, මාළි වෙළඳාම අයිති වෙනවාද කියලා ඇහුවොත් තවත් සත්වීගේ ශාරීරික මස් මාංශ සම්බන්ධව ගත්තාම ඒක පින්වත්නි නොකල යුතු දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ වැනි වෙළඳාමක් නොකරන්නට දේශනා කළා. තවත් කෙනෙක් යටතේ රැකියා විදිහට කරන්න සිද්ධ වෙන අවස්ථාවන් වලදී ඊට වඩා වෙනත් ආකාරයකින් විස්තර කරන්න ඕනේ. මේ තමන් වෙළඳාම් කිරීම සම්බන්ධ කාරණාවයි මේ කිව්වේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. නාඩි වාක්‍ය පිළිබඳ සත්‍ය අසත්‍ය බව ධර්මයට අනුව කරුණාවෙන් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි කියලා. පින්වත්නි අභිඥා ආදී උපදවාගත් අතීතයේ හිටිය ඍෂිවරු නාඩි වාක්‍ය ආදී සකස් කරලා තියෙනවා. ඒවා තුළ සමහර කියවෙන කාරණා සත්‍ය කාරණා, සමහරුන් ගැන කියවෙන කාරණා අසත්‍ය කාරණා, සමහර කවුණු හරි, සමහර කවුණු වැරදි. පින්වත්නි සමහරුන් ගැන කිසිවක් කියවෙන්නේත් නැහැ. සමහර අය ගැන කියවෙනවා ඒක හරි. සමහර අය ගැන කියවෙන්නේ ඒක
පින්වත්නි කියවෙන ඒවත් තියෙනවා කියවෙන්නේ නැති ඒවත් තියෙනවා. සමහරුන් ගැන මොනවත් සඳහන් වෙන්නේ නැහැ. සමහර කට්ටිය ගැන කියවෙන කාරණා වැරදිත් වෙනවා. නාඩිවාක කියන්නේ සර්වබලධාරී දෙයක් නෙමේ. ඒ වගේම සර්වඥතා ඥානයට අදාළ දෙයක්ුත් නෙමේ. එක්තරා ශාස්ත්‍රයක් පමණයි අභිඥාලාභී දිසුරුන්ගේ අතීත නිර්මාණයක් පමණයි. එය සාර්ථක වගේම අසාර්ථක වන අවස්ථාවක් තියෙනවා. අසාර්ථක වගේම සාර්ථක වන අවස්ථාවක් තියෙනවා. පින්වත්නි සමහර දේවල් සමහරුන් ගැන කියවෙන්නේම සඳහන් වෙන්නේම නැති අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් ඔය ඇත්ත කළ යුතු වෙන්නේ ඔය මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන්නට කටයුතු කරගන්න එක. සත්පුරුෂ පින්වත්නි නාඩි වාක්‍ය ආදී දේවල් පසුපස්සේ යනවට වඩා ඔය ඇත්ත ආරෂ්ඨායක මාර්ගයේ වගේ දේවල් පසුපස්සේ යෑම ඔබේ නිවන් දොර වගේම සසරම සුවපත් කරගන්නට හේතුවක් වෙනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. දිව්‍ය ලෝක 6ක් තිබෙනවා. එම 6න් දෙදෙව්ලොවටම අධිපති සක්‍රදේවීන්ද්‍රයන් ගැන පමණයි කතා වෙන්නේ. ඇයි අනිත් දිව්‍ය ලෝක 4 සිටින අධිපති දිව්‍ය රාජ්‍යයන් ගැන වැඩි සඳහනක් නැත්තේ? ධර්මයට වැඩි සම්බන්ධයක් ඔවුන් තුල නැත්තේ ඇයි කියලා. සත්පුරුෂ පින්වත්නි චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයත් තාවතින්ස දිව්‍ය ලෝකයත් ඒ දෙකටම අධිපති දෙවියන් වෙන සක්‍රදිව රාජයා. සක්‍රදිව රාජයා සෝවහන් මාර්ගයට පත් වෙලා හිටියේ. සක්‍රදිව රාජයා තමයි පින්වත්නි දෙදෙව්ලොවට අධිපති දෙවියෝ. එතකොට දෙදෙව්ලොවට අධිපති සක්‍රදිව රාජයා නිරන්තරයෙන්ම භාග්‍යවතුන් වහන්සේට අපුපස්ථාන කරන්නත් පැමිණියා. දිව්‍ය ලෝකවල පහළ දිව්‍ය ලෝක ඊට ඉහළින් තමයි අනිත් දිව්‍ය ලෝක 4 තියෙන්නේ. එතකොට සක්‍රදිව රාජයා මගපල්ලාභී දෙවි කෙනෙක්. කලින් මනුස්ස ජීවිතේ මග කියන තරුණයා තමයි හිම සක්‍රදිව රාජයා විදිහට උප්පත්තිය ලැබුවේ. සක්‍රදිව රාජයා යටේ තමයි සතරවරන් දෙවිවරු ඉන්නේ. මහ බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තියට සම්බන්ධ වෙනවා සතරවරන් දෙවිවරු. අර බ්‍රහ්ම රාජයෙන් එහෙම ඒ වගේම සියලුම දිව්‍ය ලෝක 6 දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට සම්බන්ධයි. ධම්සක් පැවතුම් සූත්‍රයේදීම චාතුරු මහරජික දිව්‍යයන්ගෙන් පස්සේ තවතිසා දෙවිවරු තමයි සාදුනාද පැවැත්වුවේ. ඊට පස්සේ පින්වත්නි යාම දෙවිවරු, තුස්ත දෙවිවරු, නිර්මාරති දෙවිවරු, පාණිමිත වසවාති දෙවිවරු එහෙම සාදුනාද පැවැත්වුව හැම දිව්‍ය ලෝකයක්ම පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට සම්බන්ධයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම ඇසුරුසුරු කරන වැඩි වශයෙන්ම පැමිණියේ සක්‍රදිව රාජයා. එතකොට වැඩි වශයෙන්ම සක්‍රදිව රාජයා සහ දෙවිවරු පැමිණිය ඔවුන්ගේ සම්බන්ධය නිරන්තරයෙන්ම පැමිණියා. ඔවුන්ගේ සම්බන්ධය නිරන්තරයෙන් පැමිණීමෙන් බුදුරජාණන් වහන්සේට ඒ අවශ්‍ය ධර්ම චාරිකාවට සහයෝගය ආදී ලබා දෙනකොට ඉහළ දෙවිවරුන්ගේ අනුග්‍රහය සහයෝගය නොබදවම ලැබෙන්නට ඇති. ඉහළිනුත් එතකොට ඒ පිළිබඳ ලොකු විස්තරයක් සඳහන් නොවුනාට හැම තැනකම ඒ දෙවිවරුන්ට අදාළ විස්තර සහ මගපල්ලාභී ස්වභාවයන් සහ ඔවුන්ගේ විස්තර සඳහන් වෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී අපි ඔය ඇත්තන්ට ලිපියකිනුත් කවුණු දක්වනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ මාර්යා ජීවත් සිටින්නේ පාණිම්මිත වසවාර්තී දිව්‍ය ලෝකයේ සැප සම්පත් අතින් වැඩි තලයක් වගේම එහි හැමත කුසල රාශියක් කරලා තින්න ඕනි නේද? එම දිව්‍ය තලයේ අධිපති පාණිම්මිත වසවාර්තී දිව්‍ය රාජයාගෙන් මාර්යාට බාධා නැද්ද? බුදුරජාණන් වහන්සේට මාර්යා බාධා කරන විට පාණිම්මිත වසවාර්තී දිව්‍ය රාජයා ඒ වළක්වන්නේ නැද්ද කියලා. සත්පුරුෂ පින්වත්නි පාණිම්මිත වසවාර්තී දිව්‍ය ලෝකයේ කියන්නේ දිව්‍ය ලෝකවල ඉහළම දිව්‍ය ලෝකය. හුඟක්ම ආයු කාලයක් වෙන්න ඉහළම සම්පත් වෙන්න බ්‍රහ්ම ලෝකයට පහළින් තියෙන දිව්‍ය ලෝකය. සියලුම දිව්‍ය ලෝකවල ඉහළම දිව්‍ය ලෝකය. එතකොට ඒ ඉහළම දිව්‍ය ලෝකේ සැප සම්පත් අතින් බොහෝ මේ කුසල් මේ සම්පත් ලබන්න පෙරපින් තියෙන්න ඕන එහි උපදින අයට. ඒ දිව්‍යතලයේ අධිපති පාණිම්මිත වසවාර්තී දිව්‍ය රාජයාගේ මාර්යාට බාධා නැද්ද? පින්වත්නි පාණිම්මිත වසවාර්තී දිව්‍ය ලෝකේ එක පැත්තක අධිපතිකම් කරමින් ඉන්න දඩබ්බර මාර්යාට බාධා නැතිව නෙමෙයි බාධා ඇති වෙනවා ඇති ඕන තරම්.
මොකද ප්‍රධාන පාලක මේ ප්‍රධාන පාලකයාට අවනත නොවි තවත් දඩබ්බර වැඩ කරනකොට අර පිරිස ගැටෙන ප්‍රශ්න බොහෝ දේවල් නිර්මාණය වෙනවා. ඒ ගැන විශේෂයෙන් සඳහන් නොවුනාට බුදුරජාණන් වහන්සේට මාරයා බාධා කරන විට පානිම්මිත වසවාදී දිවරාජා ඒ වළක්වන්නේ නැද්ද කියලා ඇහුවොත් දඩබ්බර අයගේ දඩබ්බර කරුණු කාරණාවලට දඩබ්බර නොවන කට්ටියගේ ගෙන් බාධා පීඩා පැමිණෙනවා ඇති. නමුත් පින්වත්නි පානිම්මිත වසවාදී දිව්‍ය ලෝකයට ආවේනිකව ඔවුන්ගේ දෘෂ්ටි සහ ඔවුන්ගේ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ කුසලයන්ට ආවේනික උප්පත්ති ස්වභාවයක් තියෙනවා. ඒවා පිළිබඳ බොහෝ විස්තරයක් අපට ත්‍රිපිටක ආදී සඳහන් වන්නේ නැහැ. පින්වත්නි ඒවා පිළිබඳව පින්වන්ත ඔය ඇත්තන්ට හිතලා අවසන් කරන්නත් බෑ. ඔහොම ප්‍රශ්නයක් එනවා වගේ ඔවුන්ගේ භාර්යාවන් ගැන ප්‍රශ්න ඔවුන්ගේ විස්තර ගැන හොය හොය ඉන්න ගියොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සහ නිවන් මඟ හැරී යන නිසා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තිරුවනේ පිහිට ලැබීවා. කලණ මිතුරු පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරන සීක්වා. පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් සිදු කළ අප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කතාව සහ මහා පරිනිබ්බාන සූත්‍රයේ වඩාත් විස්තරාත්මකව පසුව ඇසිය හැකි වේද ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ගැන දේශනා කරනවා නම් අපිත් කැමති සතියට එක දවසක් අරගෙන ඒ වෙනුවෙන් කාලය වෙන් කරලා ඔය පින්වතුන්ට භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරිත ගැන ධර්ම දේශනා පවත්වන්න. ඔබ කැමතිද අපි දිනයක් වෙන් කරලා කාලය වෙන් කරලා ඔබට ඒ විදිහට අහන්න සැලැස්සුව ශ්‍රවණය කරන්න. ඔය ඇත්තන්ට පුළුවන් ද අපි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ එයුතුම් අසිරිමත් සම්බුදු සිරිත ඒ ඈත පිට 5,12,000ක් බුදුරජාණන් වහන්සේලා අභියස අනියත විවරණාදී මේ වාක්මනෝ ප්‍රනිධානාදීන් සම්පූර්ණ කරගෙන ගමන් මගේ ඉඳලා පිළිවෙලට විස්තර කරලා දුන්නොත් ඒ ධර්ම දේශනාත් එක්ක සම්බන්ධව ශ්‍රවණය කරන්න. ඔබ කැමැත්නම් අදහසක් පළ කරන්න පල්ලෙහා පින්වත්නි ඒ අනුව ඔබ කැමැත්නම් අපි ඔය ඇත්තන්ට එවැනි දේශනා මාලාවක් පවත්වනවා. එවැනි දේශනා මාලාවකොත් අපි වැඩි වශයෙන් කවුරුත් ගැවසෙන්න උත්සාහ කරන්නේ නැති අභිධර්ම භූමිය තුල ගැවසුනේ ඒට පිරිස අඩු හින්දා. නමුත් අර වගේ සාමාන්‍ය ශ්‍රද්ධාව ජනිතවන මහා සුන්දර භූමිය තුල භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යාපදානයට අනුවත් කවුරු විස්තර කරන්න පුළුවන්. ඒක දේශනා කළ දෙන්නම් ඔබ කැමැත්නම් ඔබට අවශ්‍ය නම් පින්වත්නි ලිහිසියෙන් කෙනෙක් ඉදිරිපත් නොවුණු හැමෝටම තියෙන ගැටලු විසඳලා දීම සහ අභිධර්මය උගන්වීම ආදී කරුණු වලට අවුරුදු 20ක වගේ ඉඳන් අපි ඉදිරිපත් වෙලා කටයුතු කරගෙන මෑත කාලේ ඔබ අහන ප්‍රශ්න වලටත් මේ විදිහ සජීවී පිළිතුරු ලබා දෙමින් කටයුතු කරන්නේ. බොහෝ දෙනා මේ සඳහා ඉදිරිපත් නොවන හින්දා අර සඳහා බොහෝ දෙනා ඉදිරිපත් වෙලා සිටී හින්දා අපි මේ සම්බන්ධ වැඩි උනන්දු නැත්තේ. නමුත් ඔබේ අවශ්‍යතාවය ඇතනම් අපිට ඒ බොහොම අපූර්වට ත්‍රිපිටකයේම කරුණු අරගෙන දේශනා කරන්න පුළුවන්. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. බටහිර වෛද්‍ය සෙනරත් වීරගම ඇතුළු පිරිස පුනර්භවයේ මිත්‍යාවක් කියමින් සියලුම මාධ්‍ය යොදාගෙන පහත සඳහන් කරුණු පහ අනුව ඔප්පු කිරීමට උත්සාහ කරනවා. පොදුවේ සියලුම ආගම්වල මානින් මතු ශරීරයෙන් යමක් පිට වෙනවා කියා ඇදහිීමක් ඇතිමුත් ප්‍රායෝගිකව එය ඔප්පු කළ නොහැකි වීම. මොළය අක්‍රීය වූ විට සිතද අක්‍රීය වීම. කුඩා ළමුන්ගේ පෙර භවයේ ගැන මතකයේ නිවැරදිව ඔප්පු නොවීම. මෝහණය කිරීම නිවැරදිව ඔප්පු නොවීම. සිහි නැතිව සිට මානින් බේරුණු අවස්ථාවන් නිවැරදිව ඔප්පු නොවීම. අපගේ සම්බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පවා බොරුවක් විය හැකි පුනර්භවයේ කියන කාරණාව කෙසේද ඔප්පු කළේ? ඔබ වහන්සේ පතන බෝධියකින් සසර දුකින් මිදෙත්වා කියලා. සත්පුරුෂ පින්වත්නි, ඔවුන් අහන ප්‍රශ්න අතරේ පොදුවේ සියලුම ආගම්වල මානින් මතු ශරීරයේ යමක් පිටවනවා කියා ඇදහිීමක් ඇතිමුත්
ප්‍රායෝගිකව ඒ ඔප්පු කළ නොහැකි වීම කියද්දී පින්වත්නි ශරීරයේ යමක් පිට වෙනවා කියලා අනිත් ආගම් වල ඇති මොනවා හරි පිට වෙනවා කියලා. බුදුදහම තුල නම් එහෙම දෙයක් නැහැ. බුදුදහම තුල නම් පින්වත්නි මානින් මතු ශරීරයේ යමක් පිට වෙනවා කියලා නැහැ. බුදුදහම තුල තියෙන්නේ මානාසන්න චිත්ත වීතිය අන්තිම ජවනයන්ට පින්වත්නි අනුරූපව ඒ කියන්නේ ඒවාට විපාකයක් විදියට තව විඥානයක් පහළ වීම. මෙතන තියෙන එක පිට වෙලා කොහෙවත් යන්නේ නැහැ. සියුම් පංච උපාදානස්කන්ධයක් එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් බුදුදහම තුල කියන්නේ අනිත් වගේ කියනවා ඇති. නමුත් බුදුදහම තුල තියෙන්නේ හේතුඵල ස්වභාවය. ඒ කියන්නේ මේ හිත තැමත යන්නේ නැහැ. මේ රූප යන්නේ නැහැ. මේ වේදනා සංඥා සංකාරය යන්නේ නැහැ. චුතියෙන් අනතුරුව ප්‍රතිසන්දිය ලැබනවා. ප්‍රතිසන්දි විඥානයේ වෙන්නේ අංජවන් සිත් පහේ මානා සංචිත්ත වීති ජවන් සිත් පහට ලැබෙන විපාක විඥානේ. ඒක ලැබෙන්නේ ගරුකාසන්න ආචින්න කටත්තා කර්ම කියන කර්ම වලට අදාළව ඇති කර්ම නිමිති ගති නිමිති ආරම්මණයන් එක්ක පින්වත්නි එහෙම වැඩපිළිවෙලා. පළවෙනි එකේ ඔවුන්ගේ ප්‍රශ්නේමත් වැරදි. දෙවැනි එක මොලේ අක්‍රිය වූ විට සිතද අක්‍රිය වීම කියලා. පින්වත්නි මොලේ අක්‍රිය වෙන්න කලින් මොලේ වැඩුණු විදිය ගැන හිතන්න එපාය. මොලේ ක්‍රියා කරන්න පටන් ගත්තේ 14 වෙනි සතිය වගේ වෙද්දිනේ. 14 වෙනි සතිය වෙනකන් වැඩුණේ මොලෙන්ද? මොලේ ක්‍රියාකාරී වෙන්න කලින් ඒ මොලය හැදෙන මට්ටමට වැඩුණේ මොකෙන්ද? ඒ වෙනකම් පින්වත්නි කාන්තාව පිරිමිය කියන එකට භාව රූප ලැබුණේ කොහොමද? ඒ වෙනකන් ඒ කෙනාගේ ඒ වැඩිවීමට ඒ වර්ධනය වීමට පින්වත්නි බලපාපු අනිත් කවුණු කාරණා මොලේ හින්දාත් ලැබුණේ. වස්තු දසකාය දසක භාව දසකාදී. පින්වත්නි වුන් තවදුරටත් අසරණ වෙනවා. අර ඇමරිකාවේ පැරාලිම්පික් වලට ඉදිරිපත් වුණු අර අවුරුදු 4ක් විතර ඔය කියන විදිහට මොලේ මැරලා හිටිය කෝමා තත්ත්වයකින් හිටිය ඒ දරුවා පස්සේ ඒ රම්පදක්කම් ආදී ලැබුව කතා වෙනකොට ඩුබායි වල අවුරුදු ගාණක් පින්වත්නි සිහිය නැතුව හිටිය ඒ අම්මාව රැක බලාගෙන හිටිය ඒ පුතා එහෙම අන්තිමට අවුරුදු 20 ගානකට විතර පස්සේ මෙන්න මේ සිහි කල්පනා වෙනවා. මොලේ මැරිච්ච කෙනෙක්. මේ විදිහට මොලේ මිය ගිය අය නැවත පියවිසියට ආපු අවස්ථා අපිට හම්බ වෙනවා ලෝකයේ කවුණු පරිස්සම් කරලා බලනකොට. ඒනොත් ඔවුන්ගේ තරකේ අසාර්ථක වෙනවා. ඒ වගේම කුඩා ළමුන්ගේ පෙර භවයේ ගැන මතකයේ නිවැරදිව ඔප්පු නොවීම කියලා ඇහුවාම පින්වත්නි කුඩා ළමුන්ගේ පෙර භවයේ ගැන මතකයේ තියෙන උපාදානයේ පවතිනකන් විතරයි. උපාදානයේ ඒ උපාදාන දුර්වල වෙලා වර්තමාන උපාදානයෝ බලවත් වෙනකොට ඒක කොහොමත් අමතක වෙනවා. කුඩා දරුවන්ගේ පෙර භවයේ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගේ පුංචි කාලේ මතකයන් පවා අපූර්වට අමතක වෙන එකේ පින්වත්නි කුඩා දරුවන්ගේ කලින් භවයකට අදාළ දෙයක් කාලානුරූපව අමතක වීම යෑම සාමාන්‍ය දෙයක්. මේ වැඩිහිටි ඔය කියන සෙන්රත් වීරගම මහත්මයා ඇතුළු සත්පුරුෂ පින්වතුන්ට පුංචි කාලේ දේවල් ඕන තරම් අමතක වෙලා ඇති. අපි ඇහුවොත් ඔහුගේ මොලේ ක්‍රියාකාරී වුණු 14 වෙනි සතියේ ඉඳන් ඔක්කොම ටික කියන්න කියලා ඔහුට කියන්න මතකයක් නැහැ. කොහොමද කියන්නේ? පළවෙනි අවුරුද්දේව දෙවෙනි අවුරුද්දේව. එතකොට පින්වත්නි මෝහණය කිරීම නිවැරදිව ඔප්පු නොවීම කිව්වම අපි මෝහණය කිරීමෙන් නාම රූප ධර්මයෝ දකින්න පුළුවන් කියන්නේ නෑ. ඒක මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ එක්තරා ක්‍රමයක්නේ. පින්වත්නි මෝහණය කිරීම කියන්නේ බුදුදහම නෙමෙයි. ඒක ඔවුන්ගේම බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ කාරණාවක්. ඒක අසාර්ථක එකක්. අපි නම් කියන අභිඥා බලයෙන් බලන්න පුළුවන් කියලා ඔය කියන පින්වත් මහත්මයාට අපි ආරාධනා කරන අභිඥා උපදවාගෙන බලන්න ඔය ඔක්කොම දකින්න පුළුවන් කියලා. ඒ වගේම සිහි නැතුව සිට මානින් බේරුණු අවස්ථාවන් නිවැරදිව ඔප්පු නොවීම කියලා ඇහුවාම සිහි නැතිව සිට මානින් බේරුණු අවස්ථාවන් නිවැරදිව ඔප්පු වීම කෙසේ වෙතත්
ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්ම නම් ඔය ඇත්ත දැනීගෙනගෙන නුවණින් විමසා බැලුවොත් අපූර්වට ඔප්පු වෙනවා. ඔය ගැන කලබල විය යුතු නැහැ. පින්වත්නි, ඔවුන්ට වෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලය මේ වටිනා ධර්මයේ හැසිරෙන අවස්ථාවක් නොලබා ඔය සැකේ හින්දා ඔය විදිහට පරිේෂණ කර කර තමන්ගේ නම පවතින්න කියලා වැඩක් නැති දෙයක් ඔස්සේ පස්සේ ගිහිල්ලා කාලාරූප මානෙට පත්ලා අර අතීතයේ මියගිය ඔවැනි පරිේෂණ කරපු අය වගේ සතර අපාය ආදී විවිධ තැන්වල ගසාගෙන යමින් පින්වත්නි ඔවුන්ගේ සසර පැවැත්ම අනාථ වීමක් වෙන එක විතරයි. ඔය ඇතෝව හොයන එකේ තීරුමක් නැහැ. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධයට දහම් මඟ හොයාගෙන නොදන්නා දහම් කවුන් දැනගෙන සසරින් එතර වෙන්න වග බලා ගන්න. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, පංචස්කන්ධයන්ගේ හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාදී ආදීන වීසානිසානේ පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. පින්වත්නි, කාමයන්ගේ ආස්වාදය මොකද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. චක්කු විඥාණයෙන් දතියුතු ඉෂ්ට වූ කාන්තු මනවඩන්නා වූ පිය රූප උපදවන රාගේ ඉපදවීමට කවුණු උණු රූපයෝ සෝත ශබ්ද ගන්ධ රස ජීවහා රසාදී ওই විවිධ විදිහට පින්වත්නි ඒ වගේ දේවල් පංචකාම ගුණයි. ඒ පංචකාම නැත්තම් චක්කුසෝත ගාහන ජීවා කාය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ කවුණු වලට අදාළ මේ රූප ශබ්ද ගන්ධ ආදී මේ පංචකාම සම්පත් නිසා සතුටක් උපදිනවා නම් ඒවා කාමයන්ගේ ආස්වාදී වෙනවා. ඒ වගේම පින්වත්නි ඒ විවිධාකාර විදිහට තියෙන ඒ දේවල් ඒ ශරීරාදිය වග්ගහෙනවා, කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා, විනාශ වෙනවා, ජරාවටපත් වෙනවා, දි รา යනවා. ඒකේ ආදීනවයයි. ඒ වගේම රූපයන්ගේ නිස්සනේ පින්වත්නි චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය නැති කර ගැනීම ආදී විදිහට ආස්වාදී ආදීනවේ නිස්සන ආදී දැනගන්න ඕන. අපි තවදුරටත් ඉදිරි ලිපි වලින් ඔය ඇත්තන්ට දැනුවත් කරනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේ, මෑත කාලයේ සිල්වත් ගුණවත් පූජනීය මහා සංඝරත්නයට යම් පිරිස් නිന്ദා අපහාස කරන බවක් පෙනී යයි. එබැවින් පින්වත් ස්වාමින් වහන්සේ, මෙසේ ගුණවත් උතුමන් හට නිന്ദා අපහාස කිරීමෙන් සිදුවන අයහපත පෙන්වා දෙන සීක්වා, බොහෝ දිනාගේ යහපත පිණිස පෙන්වා දෙන සීක්වා කියලා පින්වත්නි සංඝරත්නයේ ගින්දර වගේ ඔය ඇත්තෝ සංඝරත්නයේ පරිස්සමෙන් ඇසුරු කරන්න. සංඝරත්නයේට කිසිම විදියකින් දුස්සීල වූවත් සිල්වත් වූවත් ඇඟිලි දික් කරන්නවත් නිന്ദා අපහාස ආදී කරන්නත් එපා. පෙරලා ඔබට ඒක විනාශයක් වෙනවා. සංඝරත්නයේට නිന്ദා අපහාස ආදී ඇති වෙනවා නම් උන්වහන්සේලා කළ කී කුමන හෝ අකුසල කර්මයක් හෝ ඒ මොහොතේදී සිදු කරමින් ඉන්න දීපල ආදී කවුණු කුමන හෝ දෙයක් වෙන්න පුළුවන්. දීපල ඉඩකඩම් මුල් කරගෙන සංඝරත්නයේ Tamanට චෝදනාවක් මොනවා නින්දාවක් අපහාසයක් වෙනවා නම් හොඳම දේ තමයි මේ දීපලීට කඩන් ආදී අත්හැරලා දාලා තමන් වහන්සේලා හුදකලාව පැවිදි වූ අරමුණු ඉෂ්ට සිද්ධ කරගෙන සසරින් එතර වෙන්න වග බලා ගන්න එක. ඒ වගේම වෙන කුමන හෝ කවුණක් හින්දා නිന്ദා අපහාස ආදී ඇති වෙනවා නම් නිന്ദා දෙස බලන්නේ නැතුව අපහාස දෙස බලන්නේ නැතුව පැවිදි ජීවිතේ සාර්ථක කරගන්නට කටයුතු කරන්න ඕන. නිന്ദා අපහාස ආශිර්වාද මල් වැස්සක් කරගන්න ඕන. නමුත් මේ නිന്ദා අපහාස ආදී එන්නේ තමන් විසින් කළ යම් කිසි වෙන වැරදි කටයුත්තක් හෝ යම් කිසි දෙයක් තමන්ට අයත් කරගන්නට උත්සාහ කිරීමක් වගේ. පින්වත්නි, යම් කිසි භෞතික දෙයක් වෙනුවෙන් තමන් දඟලන උත්සාහයෙන් එවැනි දෙයක් වෙනුවෙන් නම් කළ යුතු හොඳම දේ තමයි ඒ දේ අත්හරින එක. ඒවට තණ්හා කරන්න හොඳ නැහැ, ආසා කරන්න හොඳ නැහැ, අල්ලා ගන්න හොඳ නැහැ. පොදුවේ සම්මුති සංඝයාගේ තීන්දුව තීරණ වලට එකඟ වෙන්නට ඕනේ. කිසිම හේතුවක් මත ඔය ඇත්තෝ සිල්වත් සංඝරත්නයට අල්ප මාත්‍රයක වචනයකින්වත් කුමක්වත් කියන්න එපා. කුමන හේතුවකටවත් සිල්වත් වේවා දුස්සීල වේවා සංඝරත්නී
සංඝ රත්නය රැස් කරගන්න අකුසල කර්ම සංඝ රත්නයට තියේවි. ඔබ රැස් කරගන්න අකුසල කර්ම ඔබට තියේවි. සංඝ රත්නය හෝ ඔබ රැස් කරගන්න කුසල කර්ම ඔබ දෙගොල්ලොටම තියේවි. ඒ නිසා දීපල ඊට කඩම් භවභෝග සම්පත් ආදී දේවල් සම්බන්ධව ඝට්ටන නිර්මාණය වෙනවා නම් ඒවා අත්තරින් ඒවා තියලා දාන්න. ඒවත් එක්ක ගැටෙන්න එපා. සංඝ රත්නය දැනගන්නට ඕන. එවැනි කවුනොත් එක්ක ගැටෙන්නේ නැතුව ඒවා දීලා දාන එක, අත්හැරලා දාන එක, ඒවා ඒක නඩු හබ ප්‍රශ්න ආදී කියමින් විශ්වෝත්‍රයත් කෙලෙසමින් එහෙම වෙන්නට සුදුසු නැහැ. සුදුසුම දේ තමයි සමග සංඝයාගේ රැකවරණයට බහුතර සංඝයා කැමැති තීරණයට එකඟ වෙමින් නීතියේ පිළිසරණ පැතීම වගේ නොකළ යුතු දේවල් කිසිවක් කරන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විනයේ පිහිට පැතීම, සමගි සංඝයාගේ මතය අනුව කටයුතු කිරීම. කොයි වෙලාවකවත් ඔය ඇත්තෝ කිසිම ස්වාමින් වහන්සේ නමකට ඇඟිල්ල දික් කරන්න එපා. එය ඔබට බොහෝ කාදර විපත් දෙලොවටම උපදවනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ, සංඝ රත්නයට පූජා කරන පාවහන් කුමන වර්ණයකින් විය යුතුද? අකප වර්ණ මොනවාද? තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. සත්පුරුෂ පින්වත්නි, නීලාදී වර්ණ වලින් යුක්ත පාවහන් දැරීමෙන් දුකුල ඇවතක් වෙනවා කියලා දේශනා කළා තියෙනවා. පත්තෑයන්ගේ පිටේ පැහැයත් ඒ වාගේම ඉදුණු කොළවල පැහැයත් පින්වත්නි අටුවාවේ සඳහන් වෙනවා. ඒ ආදී විදිහට පින්වත්නි පටි විතරක් පාට කරපු පාවාන් උනා දැරීමෙන් ඇවැත් වෙනවා. මේ ආදී විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. පාවහන කැප එකක් වෙන්න ඒක කිසිම පැහැයක් ආලේප නොකළ යුතු වෙනවා. පාවහන් තනූ ද්‍රව්‍යවල ප්‍රකෘති පාටම තියෙන්නට ඕන. පාට කළ පාවහන් තිබ්බොත් පින්වත්නි ඒක පාට ඉවත් කරලා පරිභව කරන මේ පරිභෝජනය කරන්නට ඕන. ඒ වගේම පින්වත්නි පාවහන් දරන්න ඕන ආකාර ගැනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඒ ආකාරයට අදට අහලා තියෙන ප්‍රශ්න ඊටකින් අවසන් වෙනවා. පුණ්‍යවන්ත ඔය ඇත්තෝ ලබන සතියේ සම්බන්ධ වෙන මේ 53 වන ධර්ම සාකච්ඡාව ආදී අවසන් වුණේ. පින්වත්නි, ඔබට බොහෝ දහම් කරුණු දැනගන්න හම්බ වෙන්න ඇති. පුණ්‍යවන්ත ඔය ඇත්තෝ සසරින් එතර වන ගමනට මේ ධර්ම දානයන් උපකාර කරගන්න. ලබන සතියේත් අනිවාර්යයෙන්ම සෙන්සුරාදා රාත්‍රී මේ ධර්ම සාකච්ඡා වැඩසටහන හා සම්බන්ධ වෙන්න. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔබ මෙතෙක් කරගත් පුණ්‍ය ධර්මියෝ මියගේ නෑදෑයිනට අනුමෝදන් වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් පින්බිම නිර්මාණය කළ ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන්, සාන්ති රන්තුංග පින්වන්තේ මැතිණිය පින්වන්ත දියණියන් පුතණුවන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියල්ලෝමත් ඒ වගේම මේ ධර්ම දාන කර්තව්‍ය සඳහා විශේෂ මහසි වී කටයුතු කරන අප ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේ, අනිකුත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා, ඒ වගේම පුණ්‍යවන්ත ඔය ඇත්ත හැමෝමත් දිවියෝ රකිත්තා පින් ලබත්වා කියලා දෙවියන්ට පින් දෙමින් සාත්නාදයක් පවත්වන්න. මේ දුෂ්කර වසංගත සමයේ අපට දානමාන දුෂ්කර වෙනකොට පූජා කරමින් රැක බලා ගන්න සියලු සත්පුරුෂයින්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පින්වත්නි, මේ පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා. ඒක නිවනම අරමුණු කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා.